අපි ගිය සතියේ ඉවර කරා මනාප පාඩම. ඊට ප්‍රධාන වශයෙන් මනාප වර්ග දෙකක් කියන එක ගත්තා ගැනුම් මනාප සහ විකනුම් මනාප කියලා. ඒතර මනාප වල තිබෙන විශේෂ ලක්ෂණය තමයි ඉදිරි ගිවිසුම එක්ක බලද්දී කල්පිරන දවසේදී ගිවිසුම අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන්න ඕනේ මනාප වලදී ගත්තොත් පාට වාසියක් තියෙන විතරක් ක්‍රියාත්මක කරන්න පුළුවන් නේද? අපි ඒකට හින්දා කිව්වා මනාප වෙනදී ගන්න තියෙන අයිතියක් කියලා. ඒතර මනාප සම්බන්ධයෙන් මොනවාරි ප්‍රශ්න තියෙනවද කාට හරි? මොනවාරි ප්‍රශ්න තියෙනවද? පාස් පේපර්ස් වල ප්‍රශ්න දකින්න තියෙන්නේ දැන් හැම එකක්ම වගේ කරන්න පුළුවන් නේද? අපි එහෙනම් ව්‍යුත්පන්න අපි දැන්ට කීයක් ඉගෙන ගත්තා? ව්‍යුත්පන්න පාඩමේ ව්‍යුත්පන්න වර්ග කීයක් ඉගෙන ගත්තා? ඒතර සිලබස් එකේ යටතේ ව්‍යුත්පන්න වර්ග 6ක් ඉගෙන ගන්න තියෙනවා. එයින් අපි 2ක් ඉගෙන ගත්තා. මොනවද අපි ඉගෙන ගත්ත ව්‍යුත්පන්න වර්ග? මතකද? මොනවද අපි ඉගෙන ගත්ත ව්‍යුත්පන්න වර්ග? මතකද? ඉදිරි ගිවිසුම් මනාප ගිවිසුම්. ඔව් ඉදිරි ගිවිසුම් සහ මනාප ගිවිසුම් අපි ඉගෙන ගත්තා. අපි අද බලමු ඉස්සෙල්ලාම අනාගත ගිවිසුම් කියන්නේ මොනවද කියලා. එතකොට ඉදිරි ගිවිසුමක් කියන්නේ මොකක්ද? මොකද ඉදිරි ගිවිසුමක්? මොකද ඉදිරි ගිවිසුම් වගේම තමයි අනාගත ගිවිසුම. මොකද ඉදිරි ගිවිසුමක් කියලා කිව්වේ? මොකද ඉදිරි ගිවිසුම කියලා කිව්වේ? ඉදිරි ගිවිසුමක් කියලා කිව්වේ කිසියම් දෙපාර්ශ්වයක් අතර කිසියම් අනාගත දිනයකදී නිශ්චිත මිලකට කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් කිසියම් පදනම්වත්කමක් මිලට ගැනීමට හෝ විකිණීමට ඇති කරගන්නා ගිවිසුමක් තමයි අපි ඉදිරි ගිවිසුමක් කියලා කිව්වේ. ඒතර අනාගත ගිවිසුමක් නිර්වචනය කරොත් ඔය නිර්වචනයම තමයි ඒකෙත් කියන්නේ. ඒතර අනාගත ගිවිසුමක් කියලා කියන්නේ කිසියම් අනාගත දවසකදී කලින් එකඟ වූ මිලකට කිසියම් පදනම්වත්කමක් මිලට ගැනීම හෝ විකිණීමට ඇති කරගන්නා ගිවිසුම් වලට තමයි අනාගත ගිවිසුම් කියලා කිව්වේ. අනාගත ගිවිසුම් වලට ඉංග්‍රීසියෙන් කියන ෆියුචර්ස් කියලා. ඒතර අනාගත ගිවිසුම් වලත් පාර්ශවයන් දෙන්නෙක් ඉන්නවා. දිගු පාර්ශවය සහ කෙටි පාර්ශවය. දිගු කියලා කිව්වේ හැමතිස්සෙම අපි මිලදී ගන්නා පාර්ශවය නේද? වගේ මේ කෙටි පාර්ශවය කියලා කිව්වේ අපි හැමතිස්සෙම විකුණන පාර්ශවය. ඒතර ඉදිරි ගිවිසුම් අනාගත ගිවිසුම් මිලදී ගන්නා පාර්ශවය දිගු පාර්ශවය වෙනවා. ඉදිරි ගිවිසුම් අනාගත ගිවිසුම් විකුණන පාර්ශවය කෙටි පාර්ශවය වෙනවා. ඒතර ඉදිරි ගිවිසුම් වල තිබ්බ විශේෂ ලක්ෂණය තමයි දෙපාර්ශවයටම තිබ්බේ වගකීමක් නේද? ඒතර වගකීමක් කියන එකේ තේරුම මොකක්ද? වගකීමක් කියන එකේ තේරුම මොකක්ද? අනිවාර්යෙන් ඉටු කරන්න ඕනේ. කැමති උනත් අකමැති උනත් කිසිම කල්පිරුණ දවසේ අනිවාර්යයෙන්ම ගිවිසුම ක්‍රියාත්මක කළ යුතුමයි. ඒ වගේම තමයි අනාගත ගිවිසුම් ගත්තත් කැමති උනත් අකමැති උනත් අනිවාර්යයෙන්ම ගිවිසුම ක්‍රියාත්මක කළ යුතුමයි. කල්පිරුණ දවසට ඇවිල්ලා කියන්න බෑ මම මේ ගිවිසුම ක්‍රියාත්මක කරන්නේ නැහැ කියලා. ඒතර අනිවාර්යයෙන්ම ගිවිසුම ක්‍රියාත්මක කළ යුතුයි. ඒතකොට ඉදිරි ගිවිසුම් වල තිබ්බ එක අඩුපාඩුවක්. මොකද්ද තිබ්බ අඩුපාඩුව? ප්‍රධානම අඩුපාඩුව මොකක්ද? ඉදිරි ගිවිසුම් වල තිබ්බ. මොකක් හරි අවදානමක් තිබ්බා. මොකද්ද තිබ්බ අවදානම? ඉදිරි ගිවිසුම් වල තිබ්බ අවදානමක්. මොකක්ද අවදානම? ක්‍රියාත්මක නොකිරීම. අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතුයි. නමුත් මොකක්ද තිබ්බ අවදානම? පැහැරීමේ අවදානම. ඔන්න පැහැරීමේ අවදානම. නැත්නම් ප්‍රතිපාර්ශ්ව අවදානම තිබ්බා නේද? එක්කෙනෙක් ගිවිසුම ක්‍රියාත්මක කරපු වෙලාවදී අනිත් පාර්ශ්වයේ ගිවිසුම ක්‍රියාත්මක නොකර ඉන්න පුළුවන්. ඒතර මේ දෙයම තිබ්බා මනාප ගිවිසුම් වලත් නේද? ඒතර මනාප මිලදී ගන්නා ගිවිසුම ක්‍රියාත්මක කරාට මනාප විකුණන එක්කන ගිවිසුම ක්‍රියාත්මක නොකර ඉන්න පුළුවන් නේද? අපි එතනදි කිව්වා පැහැරීමේ අවදානමක් තියෙනවා කියලා. එතකොට ඉදිරි සහ අනාගත ගිවිසුම් ගත්තොත් මේ පැහැරීමේ අවදානම දිගු පාර්ශ්වයට සහ කෙටි පාර්ශ්වය කියන දෙන්නටම තියෙනවා. ඒතර මේ ඉදිරි ගිවිසුම් වල තිබ්බ මේ අඩුපාඩුව නිසා තමයි මේ අනාගත ගිවිසුම් ඇති වෙලා තියෙන්නේ. ඒතර එකම වෙනස මොකක්ද? ඉදිරි ගිවිසුම් සහ අනාගත ගිවිසුම් වල එකම වෙනස තමයි ඉදිරි ගිවිසුම් වල පැහැරීමේ අවදානම තියෙනවා. අනාගත ගිවිසුම් වල පැහැරීමේ අවදානමක් නැහැ. ඇයි මෙහෙම අවදානමක් නැති වෙන්නේ? ඊළඟ ප්‍රශ්නේ. කාට හරි කියන්න පුළුවන්. ඇයි අනාගත ගිවිසුම් වල පැහැරීම නැත්තම් ප්‍රතිපාර්ශ්ව අවදානමක් නැත්තේ? ඒක හේතුවක් වෙන තමයි මෙහෙම අවදානමක් නැති වෙන්නේ. නෝට් එකට ගියොත් නිර්වචනය අතින් ඉදිරි ගිවිසුම් කියන්නේත් අනාගත ගිවිසුම් කියන්නේත් එක වගේම දෙයක්. ඒතර ඉදිරි ගිවිසුම් සහ අනාගත ගිවිසුම් වල තියෙන ප්‍රධාන වෙනස්කම තමයි ප්‍රතිපාර්ශ්ව අවදානමක් නැහැ.
අනාගත ගිවිසුම් වල නමුත් ඉදිරි ගිවිසුම් වල ප්‍රතිපාර්ශ්ව අවදානමක් තියෙනවා. ඊට අමතරව තව වෙනස්කම් ගොඩක් තියෙනවා. ඒතර කොහොමද මේ අවදානම නැති වෙන්නේ? ඊළඟ ප්‍රශ්න. ඇයි ෆියුචර්ස් වල මේ අවදානම නැත්තේ? තව දැක්ක ඉස්සෙල්ලාම කියන්න ඕන දෙයක් ෆියුචර්ස් කියන ප්‍රොඩක්ට් එක ලංකාවේ නැහැ. මේකත් හොඳට මතක තියාගන්න. ෆියුචර්ස් අපි ඉගෙන ගත්තට ලංකාවේ කොයි වෙලාවකවත් ෆියුචර්ස් කරන්න බෑ. ලංකාවේ ෆියුචර්ස් වෙළඳපොළක් නැහැ. නමුත් ලෝකේ ගත්තොත් ප්‍රධාන රටවල් වල ෆියුචර්ස් වෙළඳපොළක් තියෙනවා. ලෝකේ බොහෝ දේවල් ගණන් දෙන්නේ මේ ෆියුචර්ස් වෙළඳපොළ හරහා. කටි අහලා ඇති බ්‍රෙන්ට් WTC ඔය තෙල් බොර තෙල් මිල ගණන් එහෙම නේද? බොර තෙල් මිල ගණන් අහලා ඇති, රත්තරන් මිල ගණන් අහලා ඇති. මේ ඔක්කොම මිල ගණන් මේ ප්‍රකාශ කරන්නේ ෆියුචර්ස් මාකට් එකේ තියෙන වෙළඳපොළ. ඒතර ලෝකේ ගත්තොත් ෆියුචර්ස් මාකට් එක ඉතා දියුණුයි. ලංකාවේ තමයි ෆියුචර්ස් මාකට් එකක් නැත්තේ. එතකොට මේ ෆෝවර්ඩ් වල තිබ්බ ප්‍රතිපාර්ශ්ව අවදානම ෆියුචර්ස් වල නැති වෙන්නේ කොහොමද? ඒක ගත්තොත් බෝඩ් එකට ගියොත් අපි බෝඩ් එක පේනවද හැමෝටම? බෝඩ් එක පේනවද? බෝඩ් එක පේනවද? නෑ සර්. පේනවද? හරි. ඒතර ඉදිරි ගිවිසුම් ගත්තොත් ඉදිරි ගිවිසුම් ගත්තොත් ඊට අපේ ගැනුම්කරු මිලදී ගන්නා පාර්ශ්වයේ ඉන්නවා අපි කිව්වට කිව්වා දිගු පාර්ශ්වය කියලා නේ. විකරණ පාර්ශ්වයේ ඉන්නවා සෙලර් ඉන්නවා බයර් ඉන්නවා සෙලර්. අපි කිව්වා කෙටි පාර්ශ්වය කියලා. ඒතර ඉදිරි ගිවිසුමක් ගත්තොත් මේ දෙන්න අතර තමයි ගිවිසුම ඇති වෙන්නේ. මම එක කියනවා අද ඉඳලා මාස 3ක් ගියාට පස්සේ රුපියල් 100ක එතමු XYZ සමාගමේ කොටසක් මිලදී ගන්නවා කියලා. මේ තමයි ඉදිරි ගිවිසුමක් නේද? මෙතනින්නවා මිලදී ගන්න එක්කන මෙතනින්නවා විකුණන එක්කන. ඒතර මිලදී ගන්න එක්කන එකතු වෙනවා. අද ඉඳලා මාස 3ක් ගියාට පස්සේ රුපියල් 100ට XYZ සමාගමේ කොටසක් මිලදී ගන්නවා කියලා. ඒතර මෙතන මිලදී ගන්නා පාර්ශ්වය දිගු විකුණන පාර්ශ්වය කෙටි. ඒත් දෙන්න පේන ඇති මේ දෙන්න අතර ඍජුවම තමයි එකඟතාව ඇති වෙන්නේ. අතරමැදි පාර්ශ්වයක් නැහැ. ඒ නිසා අපි බලමු මාස 3ක් ගියාට පස්සේ අද ඉඳලා මාස 3ක් ගියාට පස්සේ XYZ සමාගමේ කොටසක මිල රුපියල් 120යි. දැන් මොකද වෙන්නේ? කල්පිරන දවසේදී මොකද වෙන්නේ? කල්පිරන දවසේදී මොකද වෙන්නේ? ඒක ගුණා කලින් 100ට ගන්න කල්පිරන දවසේදී වෙළඳපොලේ XYZ සමාගමේ කොටසක මිල 120යි. දැන් මොකද? කල්පිරන දවසේදී මොකද වෙන්නේ? මේ ගිවිසුම ක්‍රියාත්මක නොකර ඉන්න පුළුවන්ද? බෑ. බෑ. අනිවාර්යයෙන්ම ගිවිසුම ක්‍රියාත්මක නොකර ඉන්න බෑ. එවනම් මොකද වෙන්න ඕනේ? මේ මිලදී ගන්න එකට වෙච්ච එකනා රුපියල් 100ක් දීලා මෙයාගෙන් XYZ සමාගමේ කොටසක් ගන්නවා. එහෙමනම් කාටද මේ අවදානම තියෙන්නේ? ප්‍රතිපාර්ශ්ව අවදානම කාටද තියෙන්නේ? මේ ගිවිසුමට අනුව කවුද ගිවිසුම ක්‍රියාත්මක කරන්නේ නැත්තේ? සෙලර්. සෙලර්. මොකද සෙලර් තමයි පාඩු සිද්ධ වෙන්නේ නේද? වෙළඳපොළ 120ක් වටින දෙයක් එයාට විකුණන්න වෙන්නේ 100. නිසා සෙලර් තමයි මේ ගිවිසුම ක්‍රියාත්මක නොකර ඉන්න පුළුවන්. සමහරට මෙයා ක්‍රියාත්මක නොකර ඉන්නවා. ඒ නිසා අවදානම තියෙන්නේ මෙයාට නේද? මිලදී ගන්න එක්කනට තමයි අවදානම තියෙන්නේ. පැහැදිලිද? ඒක තමයි ප්‍රතිපාර්ශ්ව අවදානම කියලා කිව්වේ. ඒත් ඉදිරි ගිවිසුමක් ගත්තොත් මේ ප්‍රතිපාර්ශ්ව අවදානම මේ දෙන්නගෙන් කාට හරි එන්න පුළුවන්. ගිවිසුම කල්පිරන දවසේදී මේ දෙන්නගෙන් කාට හරි මේ ප්‍රතිපාර්ශ්ව අවදානම එන්න පුළුවන්. ඒ අඩුපාඩුව නිසා තමයි ඉදිරි ගිවිසුම් කියන જાතිය ඇවිල්ලා තියෙන්නේ. ඉදිරි ගිවිසුමක් ගත්තොත් මේ වගේම බයර් ඉන්නවා සෙලර් ඉන්නවා. මෙතෙන්දී මිලදී ගන්න එක්කන ඉන්නවා. සෙලර් ඉන්නවා. දිගු පාර්ශ්වය සහ කෙටි පාර්ශ්වය ඉන්නවා. මේ දෙන්න අතරමැදි පුද්ගලයෙක් ඉන්නවා.
ඒක තමයි අනාගත ගිවිසුම් වල වෙනස. අතරමැදිය තමයි exchange. හුවමාරුවක් කියන්නේ. මේ හුවමාරුව හරහා තමයි මේ ගනුදෙනු ඇති කරගන්නේ. ඒතර බය ගිවිසුම් ඇති කරගන්නේ exchange එකත් එක්ක, seller ගිවිසුම් ඇති කරගන්නේ exchange එකත් එක්ක. ඒතර මේ බයයි seller අතර ඍජුව ගනුදෙනුවක් ඇති වෙන්නේ නැහැ. ඒ දෙන්න ගනුදෙනුව කරන්නේ මේ අතරමැදිය හරහා. අතරමැදිය තමයි හුවමාරුව. නැත්නම් exchange එක හරහා තමයි මේ ගනුදෙනුව සිද්ධ වෙන්නේ. පැහැදිලිද? ඒක තමයි පළවෙනි වෙනස. ඉදිරි සහ අනාගත ගිවිසුම් වල තියෙන පළවෙනි වෙනස තමයි මේ මිලදී ගන්නා සහ විකුණන්නා අතර අතරමැදි පාර්ශවයක් ඉන්නවා අනාගත ගිවිසුම් වල. ඒ අතරමැදි පාර්ශවය තමයි මේ හුවමාරුව. මේ හුවමාරුවත් එක්ක ගිවිසුම ඇති කරගන්න නිසා අනිවාර්යයෙන්ම මේ කල්පිරණ දවසේදී මේ ගිවිසුම මේ හුවමාරුව හරහා සිද්ධ වෙන නිසා පාටවත් ප්‍රතිපාර්ශ්ව අවදානමක් නැහැ. ඒත් ඊළඟ වෙනස මොකක්ද? ඉදිරි ගිවිසුම් වල ප්‍රතිපාර්ශ්ව අවදානමක් තිබ්බා. අනාගත ගිවිසුම් වල ප්‍රතිපාර්ශ්ව අවදානමක් නැහැ. ඒතර අවදානම් බාරගෙන නෙමෙයි හුවමාරුව. ඒ හුවමාරුව තමයි අවදානම බාරගන්නේ. ඊළඟ වෙනස තමයි ඉදිරි ගිවිසුම් කියන එක අපිට ඕන පරිදි ඇති කරගන්න පුළුවන්. කියන්නේ ඕනම ප්‍රමාණයක්, ඕනම දවසක, ඕනම භාණ්ඩේ ක්වොලිටි එක, ඕනම ක්වොලිටි එක, ඕනම තැනක, ඕන විදිහට ගිවිසුම වෙනස් කරගන්න පුළුවන් ඉදිරි ගිවිසුමක් ගත්තොත්. කියන්නේ ඔයාට ඕන විදිහට කස්ටමයිස් කරගන්න පුළුවන් ඉදිරි ගිවිසුමක් ගත්තොත්. නමුත් අනාගත ගිවිසුම් කියන එක කස්ටමයිස් කරන්න බෑ. වෙළඳපොලේ තියෙන දෙයක් තමයි ඔයාට ගන්න වෙන්නේ. කියන්නේ වෙළඳපොලේ තියෙන්නේ රුපියල් 1000 ගුණාකාර නම් ඒ ගිවිසුම ඔයාට ගන්න වෙන්නේ 1000 ගුණාකාර වලින්. ඒ වගේ වෙලාවකදී ඔයාලා 1050ක් කියන එකක් ගන්න බෑ. පැහැදිලිද? ඒතර ඉදිරි ගිවිසුම් කියන එක ඕන විදිහට වෙනස් කරගන්න පුළුවන්. නමුත් අනාගත ගිවිසුම් කියන එක ඔයාට ඕන පරිදි වෙනස් කරගන්න බෑ. ඉදිරි ගිවිසුම් වල තිබ්බේ අතරම කස්ටමයිස් ප්‍රොඩක්ට් එකක්. නමුත් අනාගත ගිවිසුම් වල තියෙන්නේ ස්ටෑන්ඩඩ් ප්‍රොඩක්ට් එක. ස්ටෑන්ඩඩ් කියලා කිව්වේ මාකට් එකේ තියෙන දේ තමයි ඔයාට ගන්න වෙන්නේ. ඒතර දැන් අපි වෙනස්කම් තුනක් ඉගෙන ගත්තා. ඒතර එක්සෑම් එකේ අහන්න පුළුවන් පළවෙනි ප්‍රශ්නේ තමයි ඉදිරි සහ අනාගත ගිවිසුම් වල තියෙන වෙනස්කම් මොනවද කියලා. ඒතර මෙතන නිකන් පැහැදිලිද? මොකක්ද වෙනස්කම් අපි කතා කරමු. මත වෙනස්කම්. හුවමාරුවක් පවතී. අතරමැදි කියනවා හුවමාරුවක් කියනවා නේද? ඊළඟ තමයි ප්‍රතිපාර්ශ්ව අවදානමක් නැහැ. අනිත් එක තමයි අනාගත ගිවිසුම් කස්ටමයිස් කරන්න බෑ. වෙළඳපොලේ තියෙන ප්‍රමාණයට වෙළඳපොලේ තියෙන දෙයක් තමයි ඔයාට මිලදී ගන්න පුළුවන් වෙන්නේ. ඒක තමයි මේ දෙකේ අතර තියෙන වෙනස්කම් කීපයක්. ඉතින් එක්සෑම් එකේ හොඳට මතක තියාගන්න වෙනස්කම් අහන්න පුළුවන්. මේ ටික කතා කරා. ඊළඟ දේ තමයි දැන් ඉදිරි ගිවිසුමක් ගත්තොත් ඔකට බෝඩ් එකේ දැක්කේ නැති ඉදිරි ගිවිසුමක මිලදී ගන්නා සහ විකුණන අතර අතරමැදි පාර්ශ්වයක් නොමැති නිසා ඒ දෙන්න අතර තමයි ගිවිසුම ඇති කරගන්නේ. ඒතර සාමාන්‍යයෙන් ගිවිසුමක් ඇති කරගන්න පාර්ශ්වයන් දෙන්න හොඳින් හඳුනන පාර්ශ්වයන් දෙකක් වෙන්න ඕනේ. නැත්නම් ගිවිසුමක් ඇති කරගන්න පුළුවන්. බාය දැනගෙන ඉන්න ඕනේ කවුද විකුණන්නේ කියලා නේද? නමුත් අනාගත ගිවිසුම වල එහෙම අවශ්‍යතාවයක් තියෙනවද? මිලදී ගන්නා සහ විකුණන හොඳින් අඳුනන්න ඕනේද? එහෙම අවශ්‍යතාවයක් තියෙනවද? එහෙම අවශ්‍යතාවයක් නැහැ. මොකද හුවමාරුව හරහා සිද්ධ වෙන නිසා බය සහ සෙලර් හඳුනන පාර්ශ්වයක් වීම අවශ්‍ය නැහැ අනාගත ගිවිසුම් වල. තමයි අපේ හතරවෙනි වෙනස්කම. ඊළඟ දේ තමයි අනෝට් එකට ගියොත් ඉදිරි ගිවිසුම් කියන එක භෞතික වශයෙන් සහ මුදලින් පියවීම කියන දෙආකාරයෙන්ම සිද්ධ වෙන්න පුළුවන්. මොකද්ද භෞතික පියවීම කියලා කිව්වේ? ෆිසිකල් සෙටල්මන්ට් කියලා කිව්වේ මොකක්ද? භෞතික පියවීමක් කිව්වේ මොකක්ද? උදාහරණයකට අර XYZ උදාහරණේ මම රුපියල් 100ක් දීලා සෙලර්ගෙන් XYZ සමාගමේ කොටසක් මිලදී ගත්තොත් මම රුපියල් 100ක් දෙනවා. එයා මට කොටස දුන්නොත් ඒකට තමයි භෞතික පියවීම කියලා කියන්නේ. ඒ කියන්නේ ඇත්තටම මම වත්කම මිලදී ගත්තොත් ඒකට කියනවා භෞතික පියවීම කියලා. ඒතර මේ ඕනම ව්‍යුත්පන්න උපකරණයක් භෞතිකව පියවන්න පුළුවන්. මම රුපියල් 100ක් දෙනවා. අරයා මට XYZ සමාගමේ කොටසක් දෙනවා. ඒක තමයි භෞතික පියවීම කියලා කියන්නේ. තව දෙයක් තියෙනවා මුදලින් පියවීම කියලා දෙයක්. මොකද්ද මේ මුදලින් පියවීම කියලා කියන්නේ? ඒතර මුදලින් පියවීමේදී වෙන්නේ ලාභය හෝ පාඩුව හෝමාරු කර ගැනීමක් විතරයි. එතෙන්දී ඇත්තටම අර වත්කම මිලට ගැනීමක් හෝ විකිණීමක් සිද්ධ වෙන්නේ නැහැ. අර XYZ සමාගමේ අපි 1/100ට වෙළඳ පොලේ 1/120යි. එහෙමනම් කාටද වාසියක් තිබ්බේ? කාටද වාසියක් තිබ්බේ?
මම 1/100ට ගන්න කල්පිරන දවසේදී ගිවිසුමේ කල්පිරන දවසේදී XYZ සමාගමේ කොටසක මිල 120ක් වුණා. කාටද වාසිය තියෙන්නේ? බයට වාසියක් තියෙනවා නේද? සෙලට පාඩුවක් තියෙනවා. ඒ නිසා මුදලින් පියවීමේදී කරන්නේ මෙතන තිබ්බ ලාභය කීයද? බයට තියෙන ලාභය? කීක ලාභයක් තිබ්බද? 20ක ලාභයක් තියෙනවා. එහෙනම් මෙතනදී වෙන්නේ විකුණන්නා විසින් මිලදී ගන්නාට රුපියල් 20ක් දෙවන එක විතරයි කරන්නේ. ඒක තමයි මුදලින් පියවීම කියලා කියන්නේ. මුදලින් පියවීමේදී වෙන්නේ ලාභය හෝ පාඩුව හෝ මාරු කර ගැනීමක් පමණයි. එතෙන්දී වෙන්නේ පාඩුවක් ලබන පුද්ගලයා ලාභයක් ලබන පුද්ගලයාට ඒ ලාභය දෙන එක විතරයි. පැහැදිලිද? ඒක තමයි මුදලින් පියවීම කියලා කියන්නේ. භෞතික පියවීමයි මුදලින් පියවීමයි පැහැදිලිද? මොනවද ප්‍රශ්න තියෙනවද ඒකේ? ගොඩක් තැන්වල අපි මේ කතා කරනවා. භෞතික පියවීම සහ මුදලින් පියවීම. ඒ දෙකේ ගැටලුවක් තියෙනවද? පැහැදිලි නැද්ද? පැහැදිලි නැත්නම් ආයෙ කියලා දෙන්නම්. ඒක තේරුණාද? සර් පොඩ්ඩක් ආයෙ කියලා දෙන්න. අපි එතකොට දැන් මේ XYZ සමාගම උදාහරණ ගත්තොත් මම 1/100ට මිලදී ගන්න. සෙලා ඉන්නා මේ පැත්තේ මම යාගේ රුපියල් 100ට මේ කොටසක් මිලදී ගන්න 1/1. මේ ගිවිසුම කල්පිරන දවසේදී වෙළඳපොලේ වටිනාකම 120යි. ඒතර භෞතික පියවීමේදී කරන්නේ මම සෙලර්ට රුපියල් 100ක් දෙනවා. සෙලර් මට XYZ සමාගමේ කොටසක් දෙනවා. ඒක පැහැදිලිද? ඒක තමයි භෞතික පියවීම කියලා කියන්නේ. මම සල්ලි දෙනවා අර යාර වත්කම දෙනවා මට. ඒක පැහැදිලිද? හරි සර්. ඒක තමයි භෞතික පියවීම කියලා කියන්නේ. මුදලින් පියවීමේදී වෙන්නේ මට මේ XYZ සමාගමේ කොටස හම්බ වෙන්නේ නැහැ. එතෙන්දී වෙන්නේ එතෙන්දී වත්කමක් හෝමාරු වීමක් සිද්ධ වෙන්නේ නැහැ. මුදලින් පියවීමේදී ඒ ගිවිසුමට අනුව ඇති වෙච්ච ලාභය හෝ පාඩුව විතරයි හෝමාරු කරගන්නේ. මෙතෙන්දී දැක්කා මට මිලදී ගන්න එක්කනට රුපියල් 20ක ලාභයක් තිබ්බා නේද? එතන මුදලින් පියවීමේදී කරන්නේ මේ පාඩුවක් ලැබ විකුණන එකන පාඩුවක් ලැබපු පුද්ගලයා ලාභයක් ලැබපු පුද්ගලයාට ඒ ලාභය දෙන එක විතරයි කරන්නේ. එතන මෙතන රුපියල් 20ක ලාභයක් තිබ්බනේ මිලදී ගන්න එක නේද? එතෙන්දී මිලදී ගන්න එක රුපියල් 20ක් හම්බ වෙන එක විතරයි සිද්ධ වෙන්නේ. පැහැදිලිද? පැහැදිලි. එයාට රුපියල් 20ක් හම්බ වෙනව නේද? එයා ඊළඟ මොකද කරන්න පුළුවන්? එයාට පුළුවන් වෙළඳපොළට ගිහිලා XYZ සමාගමේ කොටසක් මිලදී ගන්න. ඒතර වෙළඳපොළට ගිහිලා මිලදී ගන්න කියොත් කීයක් දෙන්න වෙනවද එයාට? ගිවිසුමක් නැහැ කියලා හිතමු. වෙළඳපොළට ගියොත් කීයක් දෙන්න වෙනවද? කල්පිරන 120ක් දෙන්න වෙනවා. 120ක් දෙන්න වෙනවා. නමුත් එයාට කීයක් හම්බුණාද එයාගේ? 20ක් හම්බුණා. 20ක් හම්බුනේ නැහැ. ඇත්ත කොස්ට් එක කීයද? එයාට 100යි. 100ම තමයි නේද? ඒ කියන්නේ භෞතික පියවීම කරත් මුද්‍රින් පියවීම කරත් අන්තිමට එකම தත්ත්වය තමයි අප වෙන්නේ නේද? භෞතික හැබැයි භෞතික පියවීමේදී අරයාට හැබැයි කොටස නැති වෙනව නේද එතකොට? ඔව් එයාට කොටස නැති වෙනවා භෞතික පියවීම. ඔව් මෙතනදී ප්‍රොෆිට් එක විතරයි අතනදී කොටස නැති වෙනවා සම්පූර්ණයෙන්ම. ඔව් කොටස සම්පූර්ණයෙන්ම නැති වෙලා නමුත් ඉතින් වෙළඳපොළට ගිහිලා ගත්තොත් අර මිලදී ගන්න එකනගේ පැත්තෙන් ගත්තොත් එයාට XYZ කියන සමාගමේ කොටස ගන්න පුළුවන්. අර කොස්ට් එකටම. ඒ කියන්නේ මිලදී ගන්න එකනගේ පැත්තෙන් ගත්තොත් වෙනසක් නැහැ නේද? එයාට XYZ සමාගමේ කොටසක් ගන්න ඕන වුණා. එයාට 100ටම ගන්න පුළුවන් නේද අන්තිමට? ඔව්. ඒක තමයි මේ දෙකේ වෙනස. මුදලින් පියවීම සහ භෞතික පියවීම කියන එක දෙකේ වෙනස ඔකයි. ඒතර මුදලින් සහ භෞතික පියවීම කියන එක සෑම ව්‍යුත්පන්න උපකරණයක් සඳහාම කරන්න පුළුවන්. ඒතර ගොඩක් අය කරන්න කැමති හැබැයි භෞතික පියවීමට වඩා මුදලින් පියවීම කරන්න. ඇයි? ගොඩක් අය මේ වෙළඳපොලේ ගණන් කරන්න ඉන්නේ ඇත්තටම වත්කම මිලදී ගන්නද ලාභ ලබන්න. ලාභ ලබන්න. ලාභ ලබන්න. ඒ නිසා යාට අවශ්‍යනේ ලාභය ගන්න එක විතරයි. අර වත්කම අත්පත් කර ගැනීමට අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා බොහෝ විට ගොඩක් අය කැමති මුදලින් පියවීම කරන්න. ඒතර දැන් ඊළඟ වෙනස තමයි ඉදිරි ගිවිසුම් සහ අනාගත ගිවිසුම් ගත්තොත් ඉදිරි ගිවිසුම් වල බහුල වශයෙන් සිද්ධ වෙන්නේ භෞතික පියවීම. ඒතර භෞතික පියවීම කියලා කිව්වෙ මොකක්ද? ඇත්තටම වත්කමක් මිලට ගැනීමක් හෝ විකිණීමක් තමයි ඉදිරි ගිවිසුම් වලදී සිද්ධ වෙන්නේ. නමුත් අනාගත ගිවිසුම් ගත්තොත් 99%ක්ම සිද්ධ වෙන්නේ මුදලින් පියවීම විතරයි. පැහැදිලිද? ඊට වෙනස්කම් කියන එක ගත්තා. 5ක් විතර ඉගෙන ගත්තා නේද? ඒතර මේ වෙනස්කම් 5න් අඩුම ගානේ 4ක්වත් මතක තියාගන්න එක්සෑම් එකේ. ඒතර ඉදිරි ගිවිසුම් වල ගැන ප්‍රශ්නයක් ඇහුවොත් බොහෝ විට ඉදිරි ගිවිසුම් වල ගාණක් එන්නේ නැහැ හදන්න. මොකද past exam papers ගත්තොත් කිසිම ගාණක් ඇවිල්ලා නැහැ තාම. ඒ නිසා ගණන් ඉන්නේ නැහැ. නිසා ලියන්න ප්‍රශ්නයක් තමයි එන්නේ. ලියන්න ප්‍රශ්නයක් આવොත් ඉස්සල්ලාම අහන්න පුළුවන් ප්‍රශ්න තමයි ඉදිරි සහ අනාගත ගිවිසුම් වල තියෙන වෙනස්කම් මොනවද කියලා.
අපි දැන් වෙනස්කම් ටික කතා කරා. බලමු ඉස්සරහට ගිහිල්ලා. මේ තමයි වෙනස්කම් ටික කෙටියෙන් ගත්තොත් අනිත් තව වෙනස්කමක් තමයි ඉදිරි ගිවිසුම් කියන එක ඒකපාර්ශ්විකව අවලං කරන්න පුළුවන්. ඉදිරි ගිවිසුමක් ඇති කරගත්තොත් මම දැන් අර XYZ සමාගමෙන් 100ට මිලදී ගන්න ගිවිසුමක් ඇති කරගත්තොත් මට තනියම මේ ගිවිසුම අහෝසි කරන්න පුළුවන්. අපි මාස 3කට ඇති කරගත්තා. මාසයක් ගිහිල්ලා මට හිතෙනවා මේක දැන් මට ඕනේ නැහැ කියලා. මට තනියම මේ ගිවිසුමෙන් අයින් වෙලා යන්න පුළුවන්. බෑ. බෑ. ඉදිරි ගිවිසුම් ගත්තොත් තනියෙන් මට අයින් වෙලා යන්න බෑ. මට ඒ ගිවිසුමෙන් අයින් වෙන්න ඕනේ නම් අනිත් පාර්ශවයේ කැමැත්ත තියෙන්න ඕනේ. අනිත් පාර්ශවයේ කැමැත්ත නැතුව මට මේ ගිවිසුම අවලංගු කරන්න බෑ ඉදිරි ගිවිසුමක් සම්බන්ධයෙන් ගත්තොත්. නමුත් අනාගත ගිවිසුම් ගත්තොත් ඒක පාර්ශවිකව අවලංගු කරන්න පුළුවන්. කියන්නේ ඕනම දවසක මට ඕන නැත්තම් මේ ගිවිසුමෙන් අයින් වෙලා යන්න පුළුවන්. කොහොමද මං අයින් වෙන්නේ? මම මිලදී ගන්න ගිවිසුමක් ඇති කරගත්තොත් මට ඇති කරගන්න වෙනවා ඊට ප්‍රතිවිරුද්ධ ගිවිසුමක්. මිලදී ගන්න ගිවිසුම වෙනුවට ඒත් මං අර ගිවිසුම අවලංගු කරන දවසේදී මට ඇති කරගන්න වෙනවා ඊට ප්‍රතිවිරුද්ධ ගිවිසුම. මිලදී ගන්න හිටියොත් මම විකිණීමේ ගිවිසුමක් ඇති කරගත්තොත් ඒ දෙක නෙට් වෙනව නේද? මිලදී ගන්න හිටියා විකිණීමේ ගිවිසුමක් ඇති කරගත්තා. ඒ දෙක නෙට් වෙන හින්දා අවසාන තත්ත්වෙ බිඳුවයි නේද? ඒ වගේ ඊට ප්‍රතිවිරුද්ධ ගිවිසුමකට එළඹීමෙන් ඕනම වෙලාවක අනාගත ගිවිසුම් වලින් අයින් වෙලා යන්න පුළුවන්. ඒක තවත් වෙනස්කම්. ඉදිරි ගිවිසුම් ගත්තොත් ඒක පාර්ශවිකව අවලංගු කරන්න පුළුවන්. අනාගත ගිවිසුම් ගත්තොත් ඒක පාර්ශවිකව අවලංගු කරන්න බෑ. අපි බලමු මොකද්ද මේ ආන්තරික ගිණුම් කියන එක පස්සේ. ඒතර ලෝකේ ගත්තොත් ලෝකේ ප්‍රධානම අනාගත හුමාරුව තමයි චිකාගෝ CME චිකාගෝ මර්කන්ටයිල් එක්ස්චේන්ජ් කියන එක. මේ ටික එච්චර අවශ්‍ය වෙන්නේ නැහැ මොකට දැනුම සඳහා විතරයි දාලා තියෙන්නේ. අනාගත ගිවිසුම් ගත්තොත් විශේෂ වචන දෙකක් තියෙනවා. එකක් contango සහ backwardation කියලා වචන දෙකක් තියෙනවා. මේකේ සිංහල වචනයක් නෑ. නමුත් මේකේ අර multiple choice ප්‍රශ්න වලදී වගේ අහන්න පුළුවන්. අපි බලමු මොකද්ද මේ contango සහ backwardation කියන්නේ මොකද්ද කියලා. මේක වෙන විදිහේ අවශ්‍ය වෙන්නේ නෑ. contango කියලා කියන්නේ අනාගත මිල ගණන් වර්තමාන මිල ගණන් වලට වඩා අඩු නම් ඒවට අපි කියනවා contango අවස්ථාවක් කියලා. එතෙම අද වෙළඳපොලේ XYZ සමාගමේ කොටසක මිල අද වෙළඳපොලේ XYZ සමාගමේ වෙළඳපොලේ මිල 100යි. 3 month future එක තියෙනවා. මාස 3කින් කල්පිරන ෆියුචර් ගිවිසුමක XYZ සමාගමේ කොටසක වටිනාකම තියෙනවා 120ක්. එතන මොකද වෙලා තියෙන්නේ? අද මිලට වඩා අනාගත මිල වැඩි නේද? අද වෙළඳපොලේ XYZ සමාගමේ කොටසක මිල 100යි. නමුත් අනාගත වෙළඳපොලේ මාස 3කින් කල්පිරන ෆියුචර්ස් වල වටිනාකම XYZ සමාගමේ ෆියුචර්ස් වල වටිනාකම 120යි. ඒතර පේනවා ඇති අද මිලට වඩා අනාගතයේ මිල ගණන් වැඩි නේද? මේ වගේ එකට තමයි contango කියලා කියන්නේ. පැහැදිලිද? අද මිලට වඩා futures මිල වැඩි නම් ඒකට අපි කියනවා contango කියලා. ඊට backwardation කියන එක අනිත් පැත්ත. අද මිලට වඩා futures මිල ගණන් අඩු නම් ඒකට අපි කියනවා backwardation කියලා. ඒතර මේක උදාහරණයකට 3 month future එක 80යි. ඒතර මේකට අපි කියනවා backwardation කියලා. ඒක කෙටියෙන් මතක තියාගන්න. ඒක එනේ ඉතින් අවශ්‍ය නැහැ. මේ වචන දෙකේ තේරුම විතරයි වැදගත් වෙන්නේ. මේ තමයි futures prices එක උදාහරණ. ඉතින් පේන ඇති futures ඕනම උපකරණයක් සඳහා තියෙන ඕනම වත්කමකට පේන ඇති soybean තියෙනවා, wheat තියෙනවා, gas තියෙනවා, heating oil තියෙනවා නේද? treasury bills තියෙනවා. ඊළඟට metal, copper, gold, silver නේද? ඕනම පේන ඇති ඕනම වත්කමක් සඳහා ලෝකේ futures තියෙනවා. ලංකාවේ නැතිනොට ලෝකේ ගත්තොත් ඕනම උපකරණයක් සඳහා futures තියෙනවා ලෝකේ. අනාගත ගිවිසුම් ගත්තොත් අපි ගත්ත ව්‍යුත්පන්න උපකරණ වගේම මේවත් ආරක්ෂණය නැත්නම් hedging සහ සමපේක්ෂණය සඳහා භාවිතා කරන්න පුළුවන්. අපි ආරක්ෂණය මොකද්ද සමපේක්ෂණය මොකද්ද කියලා අපි කලින් ඉගෙන ගත්තා නේද? මේ ටික පොඩ්ඩක් කියව ගන්න. මේවා සෑම එකට
ගණන් හදන්න නැත්තේ ගණන් එක්සෑම් එකට ආපු නැති ඉන්න මේ ටික පොඩ්ඩක් කියව ගන්න ලේසියෙන් පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. යමු ටික කියව ගන්න. ඉතින් අපි කිව්වා අනාගත කිවිසුම් කොටස් කොළඹ කොටස් සූමාරු ගැන දන්නවා. කොහොමද කොළඹ කොටස් සූමාරුවේ මොකද වෙන්නේ? කරා කියනකොට. කොළඹ කොටස් සූමාරුවේ මොකද වෙන්නේ? මොකද වෙන්නේ? අපි දැන් මට කොළඹ කොටස් සූමාරුවට ගිහිල්ලා කොටස් මිලදී ගන්න ඕනේ. කොහොමද කොටස් මිලදී ගන්න පුළුවන් මේ? කොහොමද කොටස් මිලදී ගන්න ඕන නම් කොහොමද කරන්න පුළුවන්? මට කෙලිම කොටස් සූමාරුවට යන්න පුළුවන්ද? මට කෙලිම කොටස් වලට යන්න පුළුවන්? පුළුවන්ද බෑ? මට කෙලින්ම යන්න බෑ. මම යනවා යන්න ඕනේ කවුද? බ්‍රෝකර් කෙනෙක් කරා නේද? බ්‍රෝකර් කෙනෙක් කරා තමයි කොළඹ කොටස් සූමාරුවට යන්න ඕනේ නේද? ඒතර ඒ හා සමාන දෙයක් තමයි ෆියුචර්ස් වලක් තියෙන්නේ. ෆියුචර්ස් වලක් තියෙන්නේ කොළඹ කොටස් සූමාරුව හා සමාන හෝමාරුවක්. ඒ හෝමාරුවට යනවා නම් බ්‍රෝකර් කෙනෙක් කරා තමයි යන්න ඕනේ. අනාගත හෝමාරුව ඉන්නවා බ්‍රෝකර්ස් තරවකරුවන් ඉන්නවා. ඒ තරවකරුවේ කරා තමයි හෝමාරුවේ ගනුදෙනු කරන්න පුළුවන් වෙන්නේ. උදාහරණයක් මම මිලදී ගන්නවා එකනා නම් මේ පේන ඇති chart එක මම මිලදී ගන්න එකනා නම් ඔයා තරවකරුවෙක් හොයාගන්න තරවකරුවා හරහා තමයි ෆියුචර්ස් එක්ස්චේන්ජ් එකෙන් අදාළ ගනුදෙනුව කරන්න පුළුවන් වෙන්නේ. ඒතර ඒ ක්‍රියාවලිය කොළඹ කොටස් හෝමාරුවේ ගනුදෙනු සිද්ධ වෙන ආකාරයට සමානයි. එතකොට අපි කිව්වා දැන් හෝමාරුවේ කවුද අවදානම් බාරගත්තේ? අනාගත කිවිසුම් වල අවදානම් බාරගත්තේ කවුද? කවුද බාරගත්තේ? එක්ස්චේන්ජ් එක. කවුද බාරගත්තේ? අනාගත කිවිසුම් වල අවදානම් බාරගත්තේ කවුද? එක්ස්චේන්ජ් එකේ හෝමාරුව තමයි බාරගත්තේ නේ අවදානම්. දැන් ඇත්තටම හෝමාරුවට අවදානමක් තියෙනවා නේද? නේද? එක්කෙනෙක් කිවිසුම ක්‍රියාත්මක නොකරත් හෝමාරුව දැන් ක්‍රියාත්මක කරනවා. ඒතර හෝමාරුවට විශාල අවදානමක් තියෙනවද නැද්ද? තියෙනවා. හරි. ඒතර හෝමාරුවට මේ අවදානමක් තියෙනවා. හෝමාරුව මේ අවදානම නැති කරගන්නේ ආන්තික ගිණුම් ක්‍රියාවලියක් කරා. හොඳට මතක තියාගන්න. හෝමාරුව මේ අවදානම නැති කරගන්නේ ආන්තික ක්‍රියාවලියක් ගිණුම් ආන්තික ගිණුම් හරහා. ඒතර මේ ආන්තික ගිණුම් ගත්තොත් ආන්තික ගිණුම් වර්ග තුනක් තියෙනවා. මූලික ආන්තිකය, නඩත්තු ආන්තිකය සහ විචලන ආන්තිකය කියලා තුනක් තියෙනවා. මොනවද තියෙන්නේ ආන්තික ගිණුම් තුන? මූලික ආන්තිකය, නඩත්තු ආන්තිකය සහ විචලන ආන්තිකය කියලා ආන්තික ගිණුම් තුනක් තියෙනවා. මේ ආන්තික ගිණුම් ක්‍රියාවලිය හරහා තමයි හෝමාරුව එයාට තියෙන අවදානම නැති කරගන්නේ. මේක එක්සෑම් එකේ අහනවා. එක්සෑම් එකේ ෆියුචර්ස් කියන ප්‍රශ්නයක් ආවොත් එක ප්‍රශ්නයක් තමයි ඉන්න පුළුවන්. අනාගත ගිවිසුම් සහ ඉදිරි ගිවිසුම් වල තියෙන වෙනස්කම් අහන්න පුළුවන්. ඊට අමතරව අහන ප්‍රශ්නේ තමයි ආන්තික ගිණුම් ක්‍රියාවලිය විස්තර කරන්න කියලා ඉන්න පුළුවන්. බලමු මොකද්ද මේ ආන්තික ගිණුම් ක්‍රියාවලිය? මම ඉස්සෙල්ලා කිව්වා වගේ ආන්තික ගිණුම් වර්ග තුනක් තියෙනවා. මූලික ආන්තිකය, නඩත්තු ආන්තිකය සහ විචලන ආන්තිකය කියලා ගිණුම් තුනක් තියෙනවා. ඒතර මූලික ආන්තිකය කියලා කියන්නේ මූලික ආන්තිකය කියලා කියන්නේ අපි අනාගත ගිවිසුමක් ඇති කරගන්නා දවසේදීම අනාගත ගිවිසුමේ කිසියම් ප්‍රතිශතයක් අනාගත ගිවිසුමේ වටිනාකමෙන් කිසියම් ප්‍රතිශතයක් අපි හෝමාරුව තුල තැන්පත් කරන්න ඕනේ. කියන්නේ අපේ පිටුම අපේ ගිවිසුමේ වටිනාකම ලක්ෂයයි කියලා. අපි හිතමු ගිවිසුම මම ඇති කරගන්නවා ගිවිසුමක්. ඒ ගිවිසුමේ මුළු වටිනාකම ලක්ෂයයි. ඒ ගිවිසුමේ මුළු වටිනාකමෙන් 5% හෝ 10ක් අතර ප්‍රමාණය. 10% ගමුකෝ. ඒතර ලක්ෂයෙන් 10% කියන්නේ 10000. ඒතර මම මොකද කරන්නේ ගිවිසුමක් ඇති කරගද්දී මම මේ රුපියල් 10000ක් ගිහිල්ලා මේ හෝමාරුව තුල තැන්පත් කරන්න ඕනේ. ඒතර ගිවිසුමක් ඇති කරගන්න කලින් ඉස්සෙල්ලාම කරන්න ඕන දේ මොකද්ද? ඉස්සෙල්ලාම කිසියම් මුදල් ප්‍රමාණයක් ගිහිල්ලා තැන්පත් කරන්න ඕනේ හෝමාරුව තුල. ඒ ඉස්සෙල්ලාම තැන්පත් කරන මුදලට තමයි මූලික ආන්තිකය කියලා කියන්නේ. පැහැදිලිද? ගිවිසුමක් ආරම්භයේදීම ගිවිසුම ඇති කරගන්න කලින් මුළු ගිවිසුමේ වටිනාකමෙන් කිසියම් ප්‍රතිශතයක් හෝමාරුව තුල තැන්පත් කරන්න ඕනේ. මේ තැන්පත් කරන ප්‍රමාණයට තමයි මූලික ආන්තිකය කියලා කියන්නේ.
අපේ ගිවිසුම වටිනාකම ලක්ෂයක් නම් පිටුම මූලික ආන්තික ප්‍රමාණය 10ක් නම් අපේ රුපියල් 10000ක් ගිහිල්ලා ඉස්සල්ලාම හෝමාරුව තුල තැන්පත් කරන්න ඕනේ. ඒතර මිලදී ගන්න එක්කනත් තැන්පත් කරන්න ඕනේ, විකුණන එක්කනත් තැන්පත් කරන්න. XYZ සමාග මේ උදාහරණේ මිලදී ගන්නත් එක්කන හිටියා, විකුණන එක්කන හිටියා නේද? ඒතර මිලදී ගන්න එක්කනත් ගිහිල්ලා හෝමාරුව තුල 10000ක් තැන්පත් කරන්න ඕනේ, විකුණන එක්කනත් ගිහිල්ලා රුපියල් 10000ක් ওই හෝමාරුව තුල තැන්පත් කරන්න ඕනේ. ඊළඟ දේ තමයි අපි අනාගත ගිවිසුම් ඇති කරගත්තට පස්සේ මේ අනාගත ගිවිසුම් දෛනිකව ලාභ පාඩු හොයන්න ඕනේ. මේ අනාගත ගිවිසුම් වල දෛනිකව ලාභ පාඩු ගණනය කරන්න ඕනේ. දෛනිකව ලාභ පාඩු ගණනය කරලා ලාභයක් තියෙනවා නම් ඒ ලාභයේ ප්‍රමාණය ආන්තික ගිණුමට එකතු කරන්න ඕනේ. ඒ වගේම පාඩුවක් තියෙනවා නම් ඒ පාඩුවේ ප්‍රමාණය ආන්තික ගිණුමින් අඩු කරනවා. පැහැදිලිද? ලාභයක් තිබ්බොත් අර මූලික ආන්තික ගිණුමට එකතු කරනවා. පාඩුවක් තිබ්බොත් මූලික ආන්තික ගිණුමෙන් අඩු කරලා දානවා. ඒතර බය සහ සෙල ඉන්න නිසා එක්කෙනෙක්ට ලාභයක් වුණොත් අනිත් කෙනාට මොකද වෙන්නේ? ඒ හා සමාන මොකද වෙන්නේ? ගිවිසුම දෙපැත්තක් තිබ්බනේ. මිලදී ගන්න එක්කනයි සහ විකුණන එක්කනයි. ඒතර මිලදී ගන්න එක්කනට ලාභයක් තියෙනවා නේ පැත්තේ. විකුණන එක්කනට මොකද වෙන්නේ? මිලදී ගන්න එක්කනට ලාභයක් තියෙනවා නේ විකුණන පාර්ශ්වයට මොකද වෙන්නේ? පාඩුවක් සිද්ධ වෙනවා. එහෙනම් ලාභයක් තිබ්බේ මිලදී ගන්න එක්කනන නම් මිලදී ගත්ත එක්කනාගේ ආන්තික ගිණුමේ ශේෂයේ ප්‍රමාණයෙන් වැඩි වෙනවා. පාඩුවක් සිද්ධ වෙන විකුණන එක්කනට නම් විකුණප එක්කනාගේ ආන්තික ගිණුමේ ශේෂයේ ප්‍රමාණයෙන් අඩු වෙනවා. ඒතර දිගින් දිගටම පාඩු ලැබුවොත් මොකද වෙන්නේ? මේ ආන්තික ගිණුමේ ශේෂයට මොකද වෙන්නේ? ඒතර දිගින් දිගටම කිසියම් පාර්ශ්වයක් පාඩු ලැබනවා නම් මේ ආන්තික ගිණුමේ ශේෂයට මොකද වෙන්නේ? ශේෂය නැති වෙනවා. ශේෂය නැති වෙලා යන්න පුළුවන් නේද? ශේෂය නැති වෙලා ගියොත් හෝමාරුවට මොකද වෙන්නේ? අවදානම කරේ මොකද කියන්න පුළුවන්? හෝමාරුවේ තියෙන. වැඩි වෙනවා. හෝමාරුවේ අවදානම වැඩි වෙනවා. ඒ නිසා හෝමාරුව අලුත් දෙයක් හඳුන්වා දුන්නා. ඒකට කියනවා නඩත්තු ආන්තිකය කියලා. ඒතර මේව දිගින් දිගටම පාඩු ලබද්දී මගේ ආන්තික ගිණුමේ ශේෂය පහළ යන්න පුළුවන් වෙන්නේ නඩත්තු ආන්තික මට්ටම දක්වා විතරයි. උදාහරණයකට අපි 10000ක් තැන්පත් කරන්න කලින් හිතමු නඩත්තු ආන්තිකේ 5000ක් කියලා. එහෙනම් මට ලබන්න පුළුවන් උපරිම පාඩුව තමයි 5000. ඒතර 5000ට වඩා පාඩු ලැබුවොත් මගේ ආන්තික ගිණුමේ ශේෂය 5000ට වඩා පහළ යනවා. ඒතර හෝමාරුව කියනවා ආගේ ගිණුමේ ශේෂය කොයිලාකවත් නඩත්තු ආන්තික මට්ටමට වඩා පහළ යන්න බෑ. පහළ ගියොත් මොකද කරන්නේ? උතුම් අපි රුපියල් 6000ක පාඩුවක් ලැබුවා. නඩත්තු ආන්තිකේ 5000යි. දැන් මගේ ගිණුමේ ශේෂය 4000යි. මම මොකද කරන්නේ? මම අලුතෙන් සල්ලි ගේන්න ඕනේ නේද? මට ගිණුමේ තියෙන පුළුවන් අවශේෂය කීයද? නඩත්තු ආන්තික මට්ටම වෙනකම් විතරයි මගේ ගිණුමේ ශේෂය අඩු වෙන්න පුළුවන්. ඒ වෙනම මම අලුතෙන් සල්ලි ගේන්න ඕනේ. කොච්චරක් සල්ලි ගේන්න ඕනේ ඊළඟ ප්‍රශ්න. රුපියල් 1000ක් ගේනවද 5000ක් කරන්න? නැත්නම් 6000ක් ගේන්න ඕන 10000ක් කරන්න. කීයක් ගේන්න ඕන? 1000ක්. තව උත්තර තියෙනවද? ඊට අමතරව තව උත්තර තියෙනවා. 6000 ගේන්න. 10000ක් කරන. මොකද මේ අයත් නැත්තම් පල්ලෙහාට යනවනේ සර් ඊළඟකේදී. ඔව්. මේකේ අපේ හෝමාරුව කියලා තියෙන්නේ අපේ ගිණුම ශේෂය නඩත්තු ආන්තික මට්ටමට වඩා පහළ ගියොත් ඔය අලුතෙන් සල්ලි ගේන්න ඕනේ මූලික ආන්තික මට්ටම දක්වාම සල්ලි ගේන්න. ඒ 5000 වඩා පහළ ගියොත් ඔය අලුතෙන් ගේන්න ඕනේ සල්ලි 10000ක් වෙනකම්ම ගේන්න ඕනේ. මම කියපු උදාහරණේ රුපියල් 6000ක් ගේන්න. නිසා කොයි වෙලාවකවත් නඩත්තු ආන්තික මට්ටමට වඩා පහළ ගියොත් ඔය අලුතෙන් සල්ලි ගේන්න ඕනේ. නැවත මූලික ආන්තික මට්ටම දක්වාම සල්ලි ගේන්න. මේ අලුතෙන් සල්ලි ගෙනෙන ප්‍රමාණයට තමයි විචලන ආන්තිකය කියලා කියන්නේ. මම දැන් රුපියල් 6000ක් ගෙනව නේද? ඒ රුපියල් 6000ට තමයි විචලන ආන්තිකය කියලා කියන්නේ. ඒකට පැහැදිලිද? මූලික ආන්තිකය පැහැදිලිද? නඩත්තු ආන්තිකය සහ විචලන ආන්තිකය. මූලික ආන්තිකය කියලා කියන්නේ ඉස්සල්ලාම තැන්පත් කරන මුදල. නඩත්තු ආන්තිකය කියලා කියන්නේ ආන්තික ගිණුම තියෙන පුළුවන් අවමශේෂය. විචලන ආන්තිකය කියලා කියන්නේ මගේ ගිණුමේ ශේෂය නඩත්තු ආන්තිකයට වඩා පහළ ගියොත් අලුතෙන් සල්ලි ගේන්න ඕන ප්‍රමාණයට තමයි විචලන ආන්තිකය කියලා කියන්නේ. මේ තමයි ආන්තික ගිණුම් වර්ග තුන. පැහැදිලිද නැද්ද? සර් මේ විචලනාන්තිකේ සල්ලි දැම්මේ නැතුනොත් එහෙම කස්ටමර් විචලනාන්තික සල්ලි දැම්මේ නැත්නම් ගිණුමේ 4000ක් තිබ්බ නේද ඉතරලා නේද? ඒ 4000 හෝමාරුව ගන්න. ආපහු දෙන්නේ. මේකයි කරන්නේ. හෝමාරුව තියාගන්න මේ 4000. හෝමාරුවට තියෙන පාඩුව ඇත්තටම කීයද? රුපියල් 1000ක පාඩුවක් විතරයි හෝමාරුවට සිද්ධ වෙන්නේ වගේ ලාකද නේද? ඒ රුමාට පාඩුවක් නැත්නම්
10 වඩා පාඩුවක් නොවෙන්නේ මොකද? හුවමාරුව ඒ දවසේම ගිවිසුම ප්‍රතිවිරුද්ධ ගිවිසුමක් ඇති කිරීමෙන් අර ගිවිසුම අයින් කළා දාන්න එකයි. ඒතර හුවමාරුව වෙන්න පුළුවන් එතෙන්දී පාඩුව රුපියල් 1000ක් විතරයි. නිසා කොයිම වෙලාවකවත් ඔයා විචලනාන්තිය ගෙනාවේ නැත්නම් ඔයාගේ ගිණිමේ ශේෂය හුවමාරුව ගන්න. ආපහු දෙන්නේ නැහැ. සර් ඒතකොට ඒක ඇවිල්ලා එතන එක්ස්චේන්ජ් රිස්ක් එක තමයි මාජින් එක විදිහට තියාගන්නේ නේ. ඔව් ඒ ලාභේ පාඩුව ලැබුවොත් මේ අවදානමක් වෙන්නේ. ඒ පාඩුවේ ප්‍රමාණය තමයි යා සල්ලියට තියාගන්නේ. ඒකයි කියන්නේ. තියාගන්නේ. හරි. අපි උදාහරණයක් අරගෙන බලමු මේ ක්‍රියාවලිය. මේක තමයි එක්සෑම් එකට આવොත් අහන්නේ. ෆියුචර්ස් වල එන ප්‍රශ්න දෙකයි බොහෝ විට. එකක් පළවෙනි ප්‍රශ්නේ තමයි මේ දෙකේ වෙනස්කම්. ඊළඟට මේ ආන්තික ගිණුම් ක්‍රියාවලිය. දැන් මම පැහැදිලි කරපු දෙක. අපි බලමු එක්සෑම් එකේ ගණන් ඇවිල්ලා නැහැ. සර් එතකොට මේ ප්‍රතිවිරුද්ධ ගිවිසුමක් ඇති කර ගැනීමේ අවදානමක් නැද්ද? මේ වෙළඳපොළවල් හරිම ලික්විඩ් ප්‍රවශීලද. ඕන වෙලාවක ගිවිසුම ඇති කරගන්න පුළුවන්. ඕන තරම් බයර්ස් සහ සෙලර්ස්ලා ඉන්න. ඒක තමයි ලංකාවේ මේ වගේ ගිවිසුම ඇත්තෙත් නැති. ජාත්‍යන්තර ලෝකේ ගත්තොත් මේ ෆියුචර්ස් වල හරිම ප්‍රවශීලයි මේ වෙළඳපොළ. ඕන වෙලාවක ගිවිසුම ඇති කරගන්නත් පුළුවන්. ඕන වෙලාවක අයින් වෙන්නත් පුළුවන්. ඕන තරම් බයර්ස් සහ සෙලර්ස්ලා ඉන්නවා. ඒකයි අවදානමක් නැත්තේ. එහෙනම් බැරි වෙලාවත් මේ වෙළඳපොළ ඉලික්විඩ් නම් හුවමාරුව කරන්නේ අර ආන්තික ගිණුම් වල තියෙන ශේෂය වැඩි කරනවා. කියන්නේ දැන් අපි හිතමු 10000යි කියලා. වෙළඳපොළ ද්‍රවශීලතාවයෙන් අඩු නම් 20000ක් කරන්න පුළුවන් යාට. ඒ මූලික ආන්තික මට්ටම සහ නඩත්තු ආන්තික මට්ටම තීරණය කරන වෙළඳපොළේ ද්‍රවශීලතාවය ගැනත් බලලා තමයි හුවමාරුව. පැහැදිලිද? ඔව් සර්. මේ ගොඩක් රටේ අමාරු වගේ තේරෙන්නේ ඔය ලංකාවේ නැති නිසා ඇත්තට. ෆියුචර්ස් ලංකාවේ නැහැ. මේ ගාන පොඩ්ඩක් කියවන්න බලන්න. ජූලි තිරිඟු ගිවිසුම් 5ක් මිලදීගෙන ඇත. එක් ගිවිසුමකින් බුසල් 5000ක් ආවරණය වෙයි. ගිවිසුමක මිල ඩොලර් 2යි. අනතර එක් ගිවිසුමක් සඳහා ඩොලර් මිලියන 150ක ආරම්භක ආන්තික තැන්පතුවක් සහ ඩොලර් මිලියන 100ක නඩත්තු ආන්තිකයක් අවශ්‍ය වේ. ගිවිසුම් 5ක් තියෙනවා. එක් ගිවිසුමක බුසල් 5000ක් තියෙනවා. ඔක්කොම බුසල් කීයක් තියෙනවද? 25000. 25000ක් තියෙනවා. මේ ගිවිසුමක මිල කියන්නේ එක බුසලක මිල තමයි ඩොලර් 2ක් කියලා කියන්නේ. එවනම් මුළු ගිවිසුමේ වටිනාකම කීයද? 50000ද? ඔව් 50000යි. ගිවිසුම් 5ක් තියෙනවා. එක් ගිවිසුමක බුසල් 5000ක් තියෙනවා. ඒතර බුසල් ඔක්කොම තියෙනවා 25000ක්. එක බුසලක වටිනාකම 2යි. එතකොට 25000 වැඩි කිරීම 2 50000ක් තියෙනවා ගිවිසුමේ වටිනාකම. මිලියන මෙතන ඩොලර් 150ක් සහ ඩොලර් 100ක් වෙන්න ඕනේ එතන. 50000යි 50. අපි මේ ගාන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ නඩත්තු ආන්තිකය සහ දීලා තියෙන ගණන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි හිතමු මූලික ආන්තිකය ඇවිල්ලා මුළු ගිවිසුමේ වටිනාකමෙන් 5%යි. මූලික ආන්තිකය ඇවිල්ලා ගන්න ලියා පොඩක් වෙනස් කරගන්න. මූලික ආන්තිකය ඇවිල්ලා මුළු ගිවිසුමේ වටිනාකමෙන් 5%යි. ඊළඟට නඩත්තු ආන්තිකය ඇවිල්ලා නඩත්තු ආන්තිකය ආරම්භක ආන්තිකයෙන් 75යි කියලා ගන්න. මූලික ආන්තිකය කියලා මූලික ආන්තිකය කියද මුළු ගිවිසුමේ වටිනාකමෙන් 5%යි මූලික ආන්තිකය. නඩත්තු ආන්තිකය ඇවිල්ලා මූලික ආන්තිකයෙන් 75ක් තමයි නඩත්තු ආන්තිකය. එහම ඉස්සෙල්ලාම කියන්න බලන්න මේකේ මූලික ආන්තිකය කීයද කියලා. මේ ගාන දෙල තියෙන තොරතුරු වැරදි. ඒකම මූලික ආන්තික අපි හදන්න ගත්තේ. එවනම් මූලික ආන්තිකයේ වටිනාකම කීයද? ගිවිසුමේ වටිනාකමෙන් 5%යි. එවනම් මූලික ආන්තිකයේ වටිනාකම කීයද? 2500. ගිවිසුමේ වටිනාකම කීයද ඉස්සෙල්ලා? අපි දැන් කතා කරා. ටික වෙලාවකට කලින්. මුළු ගිවිසුමේ වටිනාකම කීයද? 50000යි. 50000යි. 50000න් 5% කියන්නේ කීයද? 50000න් 5% කියන්නේ 2500 නේද? එවනම් මූලික ආන්තිකයේ වටිනාකම ඩොලර් 2500. පැහැදිලිද? පැහැදිලි නේද?
2500 අපේට තේරුණාද නැද්ද? 2500 අපේට තේරුණාද නැද්ද? තේරුණා. එහෙනම් නඩත්තු ආන්තිකය කීයද? ඊළඟ ප්‍රශ්න. නඩත්තු ආන්තිකය මූලික ආන්තිකයෙන් 75යි. මොන නඩත්තු ආන්තිකය කීයද? 1875 5000න් 75ක් නේද? කීයද? 1000 10 කීයද? 1750 නෑ 5000න් 1875යි. 1875 නේද? 5000න් 75ක්. නෑ නේද 2500 sorry. මං කීයේද 5000න් 2500 2500න් 75ක් කීයද? 1875 2500න් 75ක් 1875 යන නඩත්තු ආන්තික ඇවිල්ලා 1875යි. එහෙනම් මේ ගානට අනුව කාගේ හරි ගිණුමක තියෙන පුළුවන් අවමශේෂය කීයද? 1875. කීයද? 1875. 1875. එහෙනම් තව ප්‍රශ්නයක් ඇහුවොත් කෙනෙක්ට ලබන්න පුළුවන් උපරිම පාඩුව කීයද? 1875 කීයද? 1875ද වෙන ගන්න. 2500 2500න් අඩු කරන්න ඕනේ 1875 නේ. ඒකට ලබන්න පුළුවන් පාඩුව. ඊට වඩා පාඩු ලැබුවොත් මොකද වෙන්නේ? අලුතෙන් සල්ලි ගේන්න ඕනේ නේද? නේද? වා 625ට වඩා පාඩු ලැබුවොත් මොකද වෙන්නේ? වා ගිරිම ශේෂය නඩත්තු ආන්තික මට්ටමට වඩා පහළ යනවා නේද? එහෙම නේද? එහෙම නැත්? ඔව් සර්. සාවට බඩ විචලන ආන්තිකයක් නැතුව යන්න පුළුවන් 625ක පාඩුවක් ලැබුණ ප්‍රශ්නයක් නෑ. ඒතර විචලන ආන්තිකයක් නෑ නේද? හරි ඊළඟ බලමු ගන්න. පළමු දින මිල 0.02කින් අඩු වෙලාද? 7.02කින් අඩු වුණොත් සහ දෙවෙනි දිනේදී මිල 0.01කින් වැඩි වීම සහ දින තුනේදී මිල 0.01කින් අඩු වුණොත් ආන්තික ගිණුමේ ශේෂය ගණනය කරන්න. අපි හිතමු දැන් බෝඩ් එකට ගියොත් එහෙනම් පළවෙනි දවසේ මිල කීයද? $2යි නේද? ඒතර පළවෙනි දවසේ ගත්තොත් මිල $2යි. ඒතර මේ ගානට අනුව බෝඩ් එක පේනව නේද එමටම? බෝඩ් එක එමටම පේනව නේද? ඔව් සර් පේනවා. පේනවා. ඒතර බයයි ඉන්නවා. සෙලයි ඉන්නවා නේද? මෙතන තමයි කිවිසුම තියෙන්නේ. අතරමැද ඉන්නවා හෝමාරු. ඉන්නවා හෝමාරු. ඒතර බයගේ ආන්තික ගිණුමේ ශේෂය කීයද? මූලික ආන්තික ගිණුමේ ශේෂය කීයද? ඉනිෂියල් මාර්ජින් එක කීයද? දැන් කිව්වා කීයද? මම අපි කිව්වා ඕනම අනාමගත කිවිසුමක් ඇති කරගද්දී ඉස්සෙල්ලා මොකද කරන්න ඕනේ? ඉස්සෙල්ලා මොකද කරන්න ඕනේ? තැන්පතුවක් මූලික තැන්පතුව තියෙනවා. මූලික තැන්පතුව තැන්පත් කරන්න ඕනේ නේද? මූලික තැන්පතුව කීයද අපි හොයාගත්තද? කීයද? 2500. එහෙනම් බය ගිහිල්ලා හෝමාරුව තුල 2500ක් තැන්පත් කරන්න ඕනේ. ඒ වගේම සෙලත් මොකද කරන්න ඕනේ? එයාත් මොකද කරන්න ඕනේ? එයාත් 2500 තැන්පත් කරනවා. 2500ක් තැන්පත් කරන්න. දෙන්නම ගිහිල්ලා හෝමාරුව තුල 2500 දෙකින් තැන්පත් කරනවා. එහෙනම් හෝමාරුවට හම් වෙනවා $5000ක් නේද? ඒතර හෝමාරුවට මේ 5000 ආවට පස්සේ තමයි ගණන් දෙනවා සිද්ධ කරන්නේ. දැන් එයා ගණන් දෙනවා කරන්නේ නැහැ. ඒතර මේ 2500 කොහොමද තැන්පත් කරන්නේ? එයාට කෙලින්ම ගිහිල්ලා හෝමාරුවේ තැන්පත් කරන්න පුළුවන්? පුළුවන්ද මේ? සාමාන්‍ය පුද්ගලයෙක්ට කෙලින්ම ගිහිල්ලා තැන්පත් කරන්න පුළුවන්. එක්ස්චේන්ජ් හරහා යන්න. එක්ස්චේන්ජ් එක හරහා යන්න ඕනේ. එක්ස්චේන්ජ් එක හරහා නෙමෙයි අතරම තරවකරුවෙකු හරහා යන්න. බ්‍රෝකර් කෙනෙක් හරහා තමයි මේ මුදල තැන්පත් කරන්න පුළුවන්. අපි දැන් ආයෙ ගානට ගියොත් පළවෙනි දවසේ තිරංග බුසලක වටනාකම $2යි නේද? පළවෙනි දවසේ ගත්තොත් $2යි තිරංග බුසලක වටනාකම. දෙවෙනි දවසේ තිරංග බුසලක වටනාකම කීයද? කීයද? දෙවෙනි දවසේ තිරංග බුසලක වටනාකම කීයද? පළවෙනි දවසේ $2යි. දෙවෙනි දවසේ 1.98. 1.98. තුන්වෙනි දවසේ 1.8 කීයද?
තුන්වෙනි දවසේ මොකද උනේ? තුන්වෙනි දවසේ මොකද උනේ? 0.01කින් වැඩි වුණා නේද? එහෙනම් තුන්වෙනි දවසේ කීයද? 1.9ක් වුණා නේද? නේද? ඊළඟට sorry පළවෙනි දිනේදී පළවෙනි දවසේම තමයි 1.98ක් වුණේ නේද? පළවෙනි දවසේ 1.98ක් වුණා. දෙකේ 1.99 තුන්වෙනි දවසේදී ආයෙ මොකද උනේ? ආයෙ ඩොලර් 1කින් අඩු වුණා නේද? 1.98 අන්තිමට ඉවර. මම ගිවිසුම ඇති කරගත්තී ඩොලර් මුසලේක වටිනාකම ඩොලර් 2යි. නමුත් එදා අවශ්‍යත් ඒක 1.98ක් වුණා. ඊට පස්සේ දෙවෙනි දවසේදී ඒක 1.99ක් වුණා. ඊට තුන්වෙනි දවසේදී ආපහු 1.98ක් වුණා. මේක පැහැදිලිද? මේ ටික පැහැදිලිද? මම ගිවිසුම ඇති කරගත්තී මුසලක් ඩොලර් 2ක් වුණා. නමුත් එදා අවශ්‍යත්දී මුසලක වටිනාකම 1.98ක් වුණා. දෙවෙනි දවස් අවසානයේදී 1.99ක් වුණා. තුන්වෙනි දවස් අවසානයේදී 1.98ක් වුණා. මේ ටික පැහැදිලිද? පැහැදිලිද? එහෙමනම් මේ පළවෙනි දවසේ සත දෙකකින් අඩු වුණා. මේ සත දෙකකින් අඩු වීම කාටද වාසියක් උනේ? මම ගිවිසුම ක්‍රියාත්මක කරන්න එකගුණේ කීයද? දෙකට ඩොලර් 2 නේද? ගිවිසුම ක්‍රියාත්මක කරන්න එක ගුණා ඩොලර් 2. ඒ කියන්නේ මොකක්ද? වෙළඳපොලේ කීයක් වුණත් මං කීයට ගිවිසුම ක්‍රියාත්මක කරනවා? දෙකට මට ඩොලර් 2ක් දීලා ගන්න වෙනවා නේද? දැන් මෙහෙම 1.98ක් දක්වා එදාම වෙළඳපොලේ වටිනාකම අඩු වුණා. කාටද මේ වාසිය ආවේ? කාටද ලාභයක් තියෙන්නේ? මට කියන්නේ කාටද? පාර්ශවෙන් දෙන්න. මිලදී ගන්නවා සහ විකුණන්න. කාටද මේ වාසිය තියෙන්නේ? මිලදී ගන්න. මිලදී ගන්න එක කරනවද විකුණන එක කරනවද? සෙලර්ට. මිලදී ගන්න එක කරන්න තියෙන්නේ ඩොලර් 2කට ගන්න නේද? මේ ගිවිසුම තිබ්බ නැත්නම් යට කීයද ගන්න පුළුවන්? 1.98 ගන්න ඕනේ. නමුත් විකුණන එක කරන්න ගිවිසුම නිසා ඩොලර් 2කට විකුණන්න පුළුවන්. ගිවිසුම තිබ්බ නැත්නම් විකුණන්න වෙන්නේ 1.98ට. කාටද වාසියක් තියෙන්නේ? කාටද වාසියක්? විකුණන පුද්ගලයාට. විකුණන එක කරන්න තමයි වාසිය. වෙළඳපොලේ මිල අඩු වීම නිසා යට තමයි වාසිය තියෙන්නේ. කොච්චරක වාසියක් තියෙන්නේ? ඔක්කොම කුසල් කීයක් තිබ්බද යාට? පිටව. මේ ගිවිසුම ඔක්කොම කුසල් කීයක් තියෙනවද? මේ ගිවිසුම ඇති කරගත්තේ ගිවිසුම් පහක් තියෙන එක ගිවිසුම කුසල් 5000ක් තියෙනවා. ඔක්කොම කුසල් 25000ක් තියෙනවා නේද? එහෙනම් ලාභය කීයද? විකුණන එක කරනවා. ලාභය කීයද? කීයක් කියලා? පළවෙනි දවසේ ලාභය 0.02 වැඩි කිරි 25000. කීයක් වෙනවද? 5000යි. 5000 කරාද? 500 500 500 5000 500 5000 වැඩි කිරි 0.02 500 නේද? මේ ලාභේ කාටද ආවේ? සෙලර් සෙලර් එහෙනම් මොකද වෙන්නේ? සෙලර්ගේ ආර්ථික කිරීමට මේ 500 එකතු වෙනවා නේද? පාඩුව සිද්ධ වෙන්නේ කාටද? බයර් එහෙනම් බයගේ මේ 500 අඩු වෙනවා නේද? පැහැදිලිද? මම කිව්වා අනාගත කිසන් ගත්තොත් දෛනිකව ලාභ පාඩු හැන්න ඕනේ. ලාභයක් තිබ්බොත් ආන්තික ගිරීමට එකතු කරනවා. පාඩුවක් තිබ්බොත් ආන්තික ගිරීමෙන් අඩු කරනවා. පැහැදිලිද? මේ ක්‍රියාව පැහැදිලිද? මම කරපොදේ. ඔව්. දැන් එතකොට බයගේ ගිරීම ශේෂය කීයද? 2000යි. 2000. සෙලර්ගේ 3000ක් වුණා නේද? දැන් ප්‍රශ්නයක් තියෙනවද? අලුතෙන් සල්ලි ගේන්න ඕන කවුරු හරි? තාම නැහැ. තාම නැහැ. ඒ ගේන්න ඕන නැත්තේ නරත්තු ආන්තිකයේ කීයද තිබ්බේ? 1875 නේද? ආව අවශ්‍යතාවයක් නැහැ. අපි දැන් යනවා දෙවෙනි දවසේ. දෙවෙනි දවසේ මොකද වෙන්නේ? 1.98ක් වෙච්ච එක 1.99 දක්වා වැඩි වුණා. දැන් 0.01කින් වැඩි වුණා. මිල වැඩි වුණොත් වාසිය තියෙන්නේ කාටද? බයට බයට. මිල වැඩි වුණාට එයාට අර කලින් අඩු ගන්නම ගන්න පුළුවන් නේද? දැන් මෙතන නිකන් මාක් ටු මාකට් කරලා ඉවරයි. දැන් සංසන්දනය කරන මේකයි. පැහැදිලි නේද? මෙතන මේ ඩොලර් 7.2 වෙනස දැන් ගණනය කරලා එකතු කරලා ඉවරයි කියනවා. අපි ඊළඟට බලන්න ඕනේ මේ දෙක අතර වෙනස. ඊළඟ දවසට ගියාම 1.98ක් වෙච්ච 1.99ක් දක්වා වැඩි වුණා.
මිල වැඩි වුණත් මට කීයට ගන්න පුළුවන් 1.98ට නේද? එහෙනම් දැන් මාසෙ කීයද? 25000 වැඩි කරාම 250 නේද? 0.1 වැඩි කිරීම 25000 නේද? ඔව්. දැන් මේ 250 කාටද එකතු වෙන්නේ? ඊළඟ ප්‍රශ්න. බයට ඔව් බයට දැන් 500ක් තිබ්බොත් 500ක් පාරුල වල දැන් 250 කාපුව එකතු වෙනවා නේද? ඇයි දැන් 7කින් වැඩි වෙච්ච නිසා. මෙයාට මොකද? මේ 500ක් ලාභ දීපර දෙන්නේ 500 250ට අයින් වෙලා යනවා නේද? අන්තිමට අත් බැලුවා. දැන් දෙවෙනි දවස් අවසානයේ මෙයාගේ ගිනි විශේෂ 2250යි. මෙයාගේ ශේෂයත් 2250. මේ 2750යි නේ. පැහැදිලිද? පැහැදිලිද? මේක තමයි දෛනිකව මාක් ටු මාකට් කරනවා කියන එකේ තේරුම. ලාභයක් තිබ්බොත් එකතු කරනවා, පාඩුවක් තිබ්බොත් අඩු කරනවා. දැන් මේක පොඩ්ඩක් වෙනස් කරමු. අපි හිතමු තුන්වෙනි දවසේ මේක වැටුණා 1.95ක් දක්වා. ඒ වගේම කරේ කියලා තේරෙයි. අපි දැන් තුන්වෙනි දවසට එද්දී මේක ආපු 1.95ක් දක්වා අඩු වුණා. සත කොච්චරෙන් අඩු වුණාද? 4කින්. 4කින් අඩු වුණා. ඒ අඩු වුණොත් ලාභය තියෙන්නේ කාටද? සෙලර්. අඩු වුණත් වැඩි ගාණක් කරන්න පුළුවන් කෙනෙක්ට. කාටද ලාභය තියෙන්නේ? සෙලර්. සෙලරට දිලා. කොච්චරක ලාභයක් තියෙනවද? 0.4ක්. ඉතින් 25000 1000ක නේද? 10 නේද? ඔව් 1000. එවනම් සෙලට 1000ක් එකතු වෙනවා. සෙල එකේ ශේෂය 3750ක් වෙනවා. මෙයාගෙන් 1000ක් අඩු වෙනවා. ඒතර මෙයාගේ ශේෂය 1250ක් වෙනවා. දැන් ප්‍රශ්නයක් තියනවද නැද්ද? තියෙනවා. තියෙනවා. ඒ දැන් ප්‍රශ්නයක් තියෙනවා. නඩත්තු ආන්තික. මිලදී ගත් එක්කනාගේ බයගේ කිරීමේ ශේෂය නඩත්තු ආන්තික මට්ටමට වඩා පහළ ගිහිල්ලා නේද? නඩත්තු ආන්තික මට්ටම අපි හොයාගත්ත 1875 කියලා. එහෙමනම් මෙයා කොච්චරක් සල්ලි අලුතෙන් ගේන්න ඕනේ? අපි ඒක කතා කරමු. 2250ක් වෙනවා. අලුතෙන් සල්ලි ගේන්න ඕනේ යා. ආපහු සල්ලි ගේන්න ඕනේ මූලික ආන්තික මට්ටම දක්වාම සල්ලි ගේන්න ඕනේ. එදා මාසේ අලුතෙන් සල්ලි ගේන්න ඕනේ 2250. සම්මාන ශේෂයලා ආපහු 2250ක් නෙමෙයි. 1500ක් වෙන්න 1250 ගේන්න ඕනේ. 1250ක් ගෙනාම මෙයාගේ ශේෂය වෙනවා 2500. එතන 1250ට විශේෂ නමක් කියලා මොකක්ද? මේ අලුතෙන් සල්ලි කියන ප්‍රමාණයට විශේෂ නමක් කියලා මොකක්ද? විචලනාන්ති. විචලනාන්ත. දැන් පැහැදිලිද? මේක තමයි ආන්තික ගිණුම් ක්‍රියාවලිය කියලා කියන්නේ. ඒතර බැරි විලාත් මෙයා සල්ලි ගෙනාවේ නැත්තම් කොහොම ආරෝ මේ 1250 තියාගන්න. ආයෙ දෙන්නේ නැහැ. මේ ගිවිසුමකින් කාට හරි අයින් වෙන්න ඕන නම් මොකද කරන්නේ? අපිට මොන සෙලර් දැන් 3750ක් තියෙනවා. එයාට මේ ගිවිසුමෙන් අයින් වෙන්න ඕන. දැන් මම මොකද කරන්නේ? එක පාර්ශ්වයක අයින් වෙන්න පුළුවන්ද? අනාගත ගිවිසුමක් නිසා අපි කතා කරමු. එක පාර්ශ්වයක අයින් වෙන්න පුළුවන්ද? පුළුවන්. පුළුවන් නේද? එයාට එක පාර්ශ්වයක අයින් වෙනවා කියන්නේ මෙයා සෙලර් නම් මිලදී ගැනීමේ ගිවිසුමක් ඇති කරගන්න. ෆියුචර්ස් වලින් අයින් වෙනවා නම් ඕනම වෙලාවක ප්‍රතිවිරුද්ධ ගිවිසුමක් ඇති කර ගැනීමෙන් අයින් වෙලා යන්න පුළුවන්. මෙයා සෙලර් නම් මිලදී ගැනීමේ ගිවිසුමක් ඇති කර ගන්නවා. ඊපස්සේ බයින් සෙලින් සෙට් ඔෆ් වෙලා යනවා නේද? ඒතර මම ගෙනව ශේෂය 3750 මේ 3750 යට ගෙදර ගෙනින් අරගෙන යන්න පුළුවන් එච්චර. ප්‍රතිවිරුද්ධ ගිවිසුමක් ඇති කර ගැනීමෙන් බයින් සෙලින් සෙට් ඔෆ් වෙලා යන දෙයගේ පොසිෂන් එකට නේද බිඳුවක් වෙනවා නේද? ඒතර ඒ වෙලාවදී අර මේ 3750 ගෙදර ගෙනියන්න පුළුවන්. ඒතර පැහැදිලිද? මේ ටික දැනගත්තාම ඇති අනාගත ගිවිසුම් වල. සර් කැන්සල් අර අනිත් එක ඉන්න බයට මොකද වෙන්නේ? ඒක තමයි මේ ඒක අර මේ බය හෝමාරු හරහා නැති කරගන්න. ඒතර හෝමාරුවට තියෙනවා දැන් මෙයා සෙලර් හිටියේ. මෙයා සෙලා බයින් මිලදී ගැනීමේ ගිවිසුමක් ඇති කරගත්තා. ඒතර හෝමාරුව මෙයාට වෙන සෙලර් කෙනෙක් හොයලා දෙනවා. ඒකයි. සර් එතන ඒක අනිත් එක මේ අනාගත විශ්වමේදී දැන් අරයට අයින් වෙන්න ඕනේ නම් මෙයාගේ අර මේ මූලික ආන්තිකයේ හරි ඒ ගාන තියෙන්න ඕනේ නේ අයින් වෙන්න නම් එතකොට. නෑ නෑ ඒකත් තරම් යන්න පුළුවන්. මොකද යාර කාට දැන් පොසිෂන් එකක් නැහැ නේ. යා මුලින් ගුසාල් 25000ක් විකුණන්න එක ගුණා. යා ප්‍රතිවිරුද්ධ ගිවිසුමක් කියන්නේ ගුසාල් 25000ක් මිලදී ගැනීමේ ගිවිසුමට එළඹුණා. ඒතර බයින් සෙලින් සෙට් ඔෆ් වෙලා යනවා නේද?
25,000 ගණන් හිටියා 25,000ක් මිලදී ගන්න. ඒතර ඒ දෙක බිඳුවක් වෙනවනේ ඒකේ තත්ත්වේ. ඒ නිසා 3,750 අරන් යන්න පුළුවන්. ඒකයි ප්‍රතිවිරුද්ධ කිවිසුමක් ඇති කරගෙන ඒ ප්‍රමාණයටම ඇති කර ගන්නවා නේද? දැන් මේ අපිට 25,000ක් තිබ්බනම් 25,000ටම ප්‍රතිවිරුද්ධ කිවිසුමක් ඇති කර ගන්න. ඒක තමයි ඉංග්‍රීසියෙන් යන්න පුළුවන්. සර් එතකොට මේ ගිවිසුම් වල අසීමිත ලෙස මේ ලාභ ලැබීමේ හැකියාවක් නැහැනේ. තියනවාද? ඒ මොන වගේ තත්ත්වයකද සර්? උදාහරණයක් ඇරෙන්න දැන් මෙයාගේ මෙයාගේ ගුණන් ඩොලර් 2 නේද? මේකේ ඩොලර් ලක්ෂයට උනත් යන්න පුළුවන් නේද? බුසලක වෙල. එතකොට අනිත් එක්කෙනා ප්‍රතිවිරුද්ධ කිවිසුමක් ඇති කරගෙන අයින් වෙලා ගියොත් ඒ වුණත් අනිත් පාර්ශවය තව කෙනෙක් ඒ වෙලාවම හෝමාරුවෙන් හොයලා දෙනවා යාට. එතකොට දිගටම කන්ටිනියු වෙනවා නේද? දිගටම කන්ටිනියු. සාමාන්‍යයෙන් මෙයාට අනිත් ප්‍රතිවිරුද්ධ කෙනෙක් ඉන්නවම තමයි. එහෙම නැති වෙන්නේ. ඒක හෝමාරුව තමයි හොයලා දෙන්නේ ඊට පස්සේ. මොනවද ප්‍රශ්න තියෙනවද? දැන් මේ ටික දැනගත්තාම ඇති අනාගත කිවිසුම් වල. ගණන් එන්නේ නැහැ ඔය ගාන හැදලා පෙන්නුවේ ආන්තික ගිණුම් ක්‍රියාවලිය විස්තර කරන ඕන නිසා මේක තමයි අත්‍තරම ආන්තික ගිණුම් ක්‍රියාවලිය. සර් හෝමාරුවට ඒකේ තියෙන බෙනිෆිට් එක මොකද්ද? එතකොට බය ඇන්ඩ් සෙලර් මීට් කරලා එක්ස්චේන්ජ් කරලා දෙනකොට එයාලට දැන් ස්ටොක් එක්ස්චේන්ජ් එක ගත්තොත් යාර දෙන බෙනිෆිට් එක මොකක්ද? කමිෂන් එක. කමිෂන් එකක් කියලා නේ. ඒ වගේ තමයි යාට. ඒ කියන්නේ සර් ඒක දැන් මේ දෙපැත්තෙන් ගත්තට පස්සේ මෙයාලට යන ප්‍රොෆිට් එකෙන් කමිෂන් එකක්ද එක්ස්චේන්ජ් එකට යන්නේ? නෑ ප්‍රොෆිට් එකෙන් නෙමෙයි. මුල ගිවිසුමේ වටිනාකම තිබ්බනේ අපිට වල 25000 වැඩි කිරීම 5 කියක් තිබ්බද අපේ මුල ගිවිසුමේ වටිනාකම 50000ක් තිබ්බනේ. ඔව් 50000න් 0.5ක් වගේ අර පොඩි ප්‍රමාණයක් ඒ කමිෂන් එකට තියාගන්න. ගන්නවා මුලින්. ඒක මේ monthly calculate කරනවා නැත්නම් ඒක daily ම calculate කරනවද මේ විදිහට? ඒ මුලින්ම ගන්න එකත්. දැන් අර අපි දැන් කොළඹ කොටස් හෝමාරුවෙන් කොටස් ගන්න යද්දි කොටස් ගද්දි බ්‍රෝකර් ගාස්තු ගෙවනවා, හෝමාරු ගාස්තු ඒ වෙලාවෙම ගෙවනවා නේද? ඒත් ඒ වගේම මේකත් ඒ වෙලාවෙම ගෙවලා දානවා. පැහැදිලිද? මේක හෝමාරුව කියන එක ඇත්තටම කොටම කොටස් හෝමාරුව හා සමානයි. පුළුවන් නම් කොළඹ කොටස් හෝමාරුවේ කිරුමක් ආරම්භ කළා පොඩි එක කොටසක් කරවත් මිලදී ගන්න පුළුවන් නේද? එහෙනම් එක කොටසක් කරේ මිලදී අරන් බලන්න. ඒ ක්‍රියාවලියම තමයි ෆියුචර්ස් වලත් වෙන්නේ. පැහැදිලිද? සර් කොළඹ කොටස් කරනකොට වෙලඳ මේ කම්පැනි එකක් ඉනිෂියලි ෂෙයාර්ස් නිකුත් කරනකොට අපිට ඒක කෙලින්ම ගන්න පුළුවන්ද ඩිරෙක්ට්ලි? පුළුවන්. ඒතර කෙලින්ම තමයි මුලින්ම කෙලින්ම තමයි ගන්න. ඒතර එක්ස්චේන්ජ් බ්‍රෝකර් කෙනෙක් ඕනේ නේද කොහොමද? ඒතර බ්‍රෝකර් කෙනෙක් ඕනේ. කෙලින්ම ගන්න පුළුවන් ඇප්ලිකේෂන් එකෙන් තමයි. අපි කතා කරා මම හිතන්නේ මේ පළවෙනි දවසේම කතා කරා මම හිතන්නේ ප්‍රාථමික වෙළඳපොළ ද්විතීයික වෙළඳපොළ කියලා දෙයක් කතා කරා නේද? මතකද? ප්‍රාථමික වෙළඳපොළ තමයි අර මූලික කොටස් නිකුතු ආවේ. ද්විතීයික වෙළඳපොළදී වෙන්නේ අර මූලික කොටස් නිකුතු වෙන නිකුත් කරපු කොටස් නැවත හෝමාරු කර ගැනීම. ඒ නිසා ද්විතීයික වෙළඳපොළේ තමයි කොළඹ කොටස් හෝමාරුව තියෙන්නේ. ප්‍රාථමික වෙළඳපොළේ කොළඹ කොටස් හෝමාරුව නැහැ. ඒ අපි ඉගෙන ගත්ත ප්‍රාථමික වෙළඳපොළේ ද්විතීයික වෙළඳපොළේ තියෙන ප්‍රධාන වෙනස තමයි ප්‍රාථමික වෙළඳපොළේ නිකුතු ආයතනයේ ඉන්නවා. ද්විතීයික වෙළඳපොළේ අර නිකුත් කරපු ආයතනයේ නැහැ. මතකද නේ? අපි ටික කතා කරා. පොඩ්ඩක් බලන්න මුල්ම දවස්වල නෝට්ස් අරගෙන මේකත් ඒ දවස්වල කතා කරා. හරි පැහැදිලිද? එකම දේ අපි මේවා ඉගෙන ගත්තට ලංකාවේ මේවා භාවිතා කරන්න බෑ. ෆියුචර් සම්බන්ධයෙන් මේක දැනගත්තාම ඇති. අපි ඊළඟ ව්‍යුත්පන්න උපකරණ වර්ගයට යමු. හැබැයි එක්සෑම් එකේ මෙහෙම දෙයක් අහන්න පුළුවන්. මේක දෙයක් අහුවොත් උත්තරේ මොකක්ද? ඉදිරි ගිවිසුම් වලට සාපේක්ෂව අනාගත ගිවිසුම් මිලදී ගැනීමේ ඇති වාසි මොනවද කියලා අහුවොත් මොකද උත්තරේ? ඉදිරි ගිවිසුම් වලට සාපේක්ෂව අනාගත ගිවිසුම් මිලදී ගැනීමෙන් ලබාගත හැකි වාසි මොනවද කියලා අහුවොත් මොනවද වාසි? කෙලිම වෙනස්කම් අහන්න නැතුව මේ වගේ දෙයක් අහන්න පුළුවන්. අර වෙනස්කම් තමයි අහන වෙන විදිය. මොනවද උත්තරේ? ඉදිරි ගිවිසුම් වලට සාපේක්ෂව අනාගත ගිවිසුම් මිලදී ගැනීමෙන් ඇතිවන වාසි මොනවද කියලා අහුවොත් මොනවද උත්තරේ? ඉදිරි ගිවිසුමක් අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන්න ඕන. අනාගත ගිවිසුම අනිවාර්යෙන් ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒක වෙනසක් නැහැ. ඒ ගිවිසුම් වර්ග දෙකම අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතුමයි. මනාප ගිවිසුම් වල තමයි ඒ වෙනසක් තියෙන්නේ. පැහැරීමේ අවධානය යොමු
පළවෙනි වාසිය තමයි ප්‍රතිපාර්ශ්ව අවදානමක් නැහැ. ඒ හෝමාරු වෙන නිසා එයා ගිවිසුම ක්‍රියාත්මක වෙන බවට සහතික කරනවා. පළවෙනි වාසිය තමයි ප්‍රතිපාර්ශ්ව අවදානමක් නැහැ. තව වාසිය තියෙනවා මොනවද? ඒක පාර්ශවීව මේ ගිවිසුම අවලංගු කරන්න පුළුවන්. ඔව් ඒක පාර්ශවීව ගිවිසුම අවලංගු කරලා ඕනම වෙලාවක ගිවිසුමෙන් අයින් වෙලා යන්න පුළුවන්. ඒක තමයි දෙවෙනි වාසිය. තව වාසියක් තියෙනවා. තවත් තියෙනවා. හුවමාරුව පැවතීම. මොකද? හුවමාරුව පැවතීම. හුවමාරුව තිබීම නිසා තමයි අර පැහැර හැරීමේ අවදානම නැත්තේ. තව එක වාසියක් තමයි බයසෙල හොඳින් දන්න කෙනෙක් වෙන්න ඕනේ. නෑ. අනාගත කිසිම අවශ්‍යතාවක් නෑ නේද? ඒ නිසා බයසෙල හොඳින් දන්න කෙනෙක් අවශ්‍ය නොවීම නිසා මේ වෙළඳපොළ ද්‍රවශීලතාවයෙන් වැඩි. ඉදිරි වෙළඳපොළට වඩා අනාගත වෙළඳපොළ ද්‍රවශීලතාවයෙන් වැඩි. ඒ වගේම අහන්න පුළුවන් ඉදිරි ගිවිසුම් වලට සාපේක්ෂව අනාගත ගිවිසුම් මිලදී ගැනීමෙන් ඇතිවන අවාසි මොනවද කියලා. මොනවද අවාසි? අසීමිත ලෙස පාඩු ලබන්න පුළුවන්. ඒක අරකෙත් තියෙනවා. ඉදිරි ගිවිසුම් වලයි අනාගත ගිවිසුම් දෙකේම තියෙනවා. අසීමිත ලාභ ලබන්නත් පුළුවන්, අසීමිත පාඩු ලබන්නත් පුළුවන්. ඒක වෙනසක් නැහැ. ඒ අසීමිත ලාභ ලැබීම පාඩු ලැබීම වෙනස් වෙන්නේ මනාප ගිවිසුම් වලයි. අර අපි කතා කරන charts හදලා නේ. පොඩ්ඩක් බලන්න. ඒක වෙනසක් නෙවෙයි. ඒක අවාසියක් නෙවෙයි. දෙකේම තියෙන අවාසියක්. සාපේක්ෂවනේ මම ඒ දෙකේම ඒ අවාසිය තියෙනවා. මොනවද තව තියෙන? මොනවද වෙන තියෙන අවාසිය? ඉදිරි ගිවිසුම් වල සාපේක්ෂව අනාගත ගිවිසුම් වල තියෙන අවාසිය. මාජින් account එකක් පළවෙනි අවාසිය තමයි ගිවිසුම ආරම්භ කරන දවසේදීම කිසියම් මුදලක් ආන්තික ගිණුමක තැන්පත් කරන්න ඕනේ. ඒතර ඒක තමයි පළවෙනි අවාසිය. ඉදිරි ගිවිසුමක් ආරම්භයේදී මොකොත් කරන්න ඕනේ? මේ මුදලක් තැන්පත් කරන්න ඕනේ. මේ මුදලක් තැන්පත් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒක එක අවාසියක්. තව මොනවද තියෙනවද? තව එකක් තියෙනවා. ඉදිරි ගිවිසුම් කියන එක ඔයාට ඕන විදිහට වෙනස් කරගන්න පුළුවන් නේද? කස්ටමයිස් කරගන්න පුළුවන්. නමුත් අනාගත ගිවිසුම් කියන එක කස්ටමයිස් කරන්න බෑ. වෙළඳපොලේ තියෙන එකක් තමයි ගන්න වෙන්නේ. දැන් උදාහරණයක් කරලා බුසල් උදාහරණේ. අපි බුසල් කියන තිබේ උදාහරණේ මේ උදාහරණේ බුසල් 5000ක් තිබ්බේ. බැරිලා අතවර බුසල් 5100ක් 5100ක් ගන්න ඕනේ කියලා කිව්වම එහෙම දේවල් කරන්න බෑ. ඔයාලට 5100ක් ගන්න බෑ. එක්ක 5000ක් හෝ 10000ක් තමයි ගන්න වෙන්නේ. ඒක නිසා කස්ටමයිස් කරන්න බෑ. වෙළඳපොලේ තියෙන දෙයක් තමයි ඔයාලට ගන්න වෙන්නේ. එකත් අනාගත ගිවිසුම් වල තියෙන අවාසිය. පැහැදිලිද? දරාර පොඩි පන්ති වලගේ ඉදිරි සහ අනාගත ගිවිසුම් සංසන්දනය කරන්න වගේ ප්‍රශ්න එන්නේ නැහැ. ඔයගේ ප්‍රශ්න තමයි අහන්නේ. ඒක වෙනත් විදිහින් අහන්නේ. මේකට සාපේක්ෂව මේකේ වාසිය මොනවද? මේකට සාපේක්ෂව මේකේ අවාසිය මොනවද කියලා අහන්න පුළුවන්. ඒ වගේ ඒවට පොඩ්ඩක් බලාගෙන යන්න. හරි. අපි එහෙනම් යමු ඊළඟ ව්‍යුත්පන්න උපකරණ වර්ගයට. දැන් ව්‍යුත්පන්න උපකරණ වර්ග කීයක් ඉගෙන ගත්තා? 3ක් ඉගෙන ගත්තා. තව 3ක් තියෙනවා ඉගෙන ගන්න. ඊළඟ වර්ගය තමයි ඊළඟ ස්ලයිඩ්ස් වලට ගියොත් ඊළඟ ඒවා තමයි හෝමාරු ගිවිසුම්. මේ හෝමාරු ගිවිසුම් සහ මේ ඉදිරි අනුපාත ගිවිසුම් කියන ඔක්කොම හෝමාරුවක් නොමැති වෙළඳපොලේ තියෙන. ඒ කියන්නේ එක්ස්චේන්ජ් එකක් හරහා නෙවෙයි මේ ගනුදෙනු සිද්ධ වෙන්නේ. අනිත් වෙනස තමයි මේ හෝමාරු ගිවිසුම් ගත්තොත් අපි මෙතෙක් කල් ඉගෙන ගත්ත ඒවා ඉදිරි ගිවිසුම්, මනාප ගිවිසුම්, සහ අනාගත ගිවිසුම් කියන ගොඩක් වෙලාවට කෙටි කාලින ගිවිසුම්. කෙටි කාලින ගිවිසුම් කියලා කියන්නේ අවුරුද්දකට වඩා අඩු කල්පිරීමේ කාලයක් සහිත ගිවිසුම්. නමුත් මේ හෝමාරු ගිවිසුම් කියන ඒවා සාමාන්‍යයෙන් දිගු කාලින ගිවිසුම්. ඉතින් අවුරුද්දකට වඩා වැඩි කල්පිරීමේ කාලයක් සහිත ගිවිසුමක් තමයි මේ හෝමාරු ගිවිසුම් කියලා කියන්නේ. ඒත් අපිට ඉගෙන ගන්න තියෙනවා හෝමාරු ගිවිසුම් වර්ග දෙකක්. එකක් තමයි පොලි අනුපාත හෝමාරු ගිවිසුම්, අනිත් එක මුදල් හෝමාරු ගිවිසුම් කියන්නේ. ඒත් එක්සෑම් එකට වඩා වැදගත් වෙන්නේ පොලි අනුපාත හෝමාරු ගිවිසුම්. නිතරම වගේ අහලා තියෙනවා කෙටිසටහන් ලියන්න. පොලි හෝමාරු ගිවිසුම් කියන්නේ මොනවද කියලා. බලමු එහෙනම් මොකද්ද මේ පොලි හෝමාරු ගිවිසුම් කියලා කියන්නේ? ඉන්ටරෙස්ට් රේට් ස්වැප්ස් කියලා කියන සිංහල ඉංග්‍රීසියෙන් sorry. ඒතර හෝමාරුවක් කියන්නේ දෙපාර්ශ්වයක් අතර කිසියම් මුදල් ප්‍රවාහයක් හෝමාරු කර ගැනීම සඳහා ඇති කරගන්න ගිවිසුම් වලට තමයි හෝමාරු ගිවිසුම් කියලා කියන්නේ. ඒතර දැන් පාර්ශ්වයන් දෙන්නෙක් ඉන්නවා. එක් පාර්ශ්වයක් එක මුදල් ප්‍රමාණයක් දෙනවා. තවත් පාර්ශ්වයක් වෙනත් මුදල් ප්‍රමාණයක් දෙනවා. ඒතර ඒ වගේ ගිවිසුමක් තමයි මේ හෝමාරු ගිවිසුම් කියලා කියන්නේ. අපි උදාහරණයක්
කිම්ම බලමු මේකත් තේරුම් ගන්න පහසුයි. විනිමය හුමාරු වලට කලින් අපි බලමු පොලි හුමාරු ගිවිසුම්. මේ ස්ලයිඩ් එක හැමෝම ගාව තියෙනව නේද? මේ ස්ලයිඩ් එක තියෙනවද හැමෝම ගාව? ඔව් සර්. ඔව් සර්. සර් සාමාන්‍ය පොලි අනුපාත කුමාර ගිවිසුමකද වෙන්නේ? සර් වෙළඳපොලේ දන්නවා අපිට ස්ථිර පොලිය කියලා එකක් තියෙනවා විචලන පොලිය කියලා එකක් තියෙනවා නේද? මොකද්ද විචලන පොලිය කියලා කිව්වේ? ස්ථිර පොලියට ණය ගන්න පුළුවන් විචලන පොලියට ණය ගන්න පුළුවන්. මේකේ තියෙන වෙනස මොකක්ද? ස්ථිර එකේදී රේට් එක ෆික්ස් විචලන එකේදී ඒ මාරු වෙනවා කියන දවසින් දවස. ඔව් කියන්නේ ස්ථිර පොලියකදී අදාළ ගිවිසුම කල්පිරන දවස වෙනකම්ම අපි ගෙවන පොලිය නිශ්චිතයි. වෙනස් වෙන්නේ නැහැ. නමුත් විචලන පොලිය ණයක් ගත්තොත් වෙළඳ පොලියේ පොලිය අනුපාත වෙනස් වෙනකොට අපි ගෙවන පොලි ප්‍රමාණය වෙනස් වෙනවා. ඒතර පොලිය අනුපාත හුමාරු ගිවිසුම් වලදී වෙන්නේ එක්කෙනෙක් ස්ථිර පොලියක් ගෙවනවා තව කෙනෙක් විචලන පොලියක් හුමාරු කරගන්න. ඒතර මේ වගේ ගිවිසුමක් බෝඩ් එකට ගියොත් ආයෙත් ඉන්නවා x කියලා පාර්ශවයක් මෙතන ඉන්නවා y කියලා පාර්ශවයක්. ඒතර මේ ගිවිසුම වලදී වෙන්නේ x y ට දෙනවා ස්ථිර පොලිය. ෆික්ස් රේට් එකක් දෙනවා. 100ට 6 ගන්න දෙනවා. සාමාන්‍ය මේ ගිවිසුම වල මුදල් හුමාරු සිද්ධ වෙන්නේ කාර්තු වශයෙන් හැම කාර්තුවක් අවසානයේම මෙයාට 106ක් දෙනවා. ඒ වෙනකොට y කියන එක කරා දෙනවා ෆ්ලෝටිං රේට් එක. විචලන පොලියක් දෙනවා x. ලංකාවේ තියෙන විචලන පොලිය වලට උදාහරණ මොනවද? බැංකුව වල වැඩ කරන හැටි දන්න. විචලන පොලිය වලට උදාහරණ මොනවද? ලංකාවේ. කියන්නේ AWPL තියෙනවනේ. AWPL plus 1% දෙනවා මේකට. ඒතර මේ වගේ ගිවිසුම් වල තමයි පොලි හුමාරු ගිවිසුම් කියලා කියන්නේ. පැහැදිලිද? මේතරයි පොලි හුමාරු ගිවිසුම් කියලා කියන්නේ. පැහැදිලි නැද්ද? පැහැදිලි නැද්ද? පැහැදිලි. ස්ථිර පොලියක් දෙනවා අනිත් එක්කන වෙනකොට විචලන පොලියක් දෙනවා. දැන් මම ප්‍රශ්නයක් අහුවොත් අනාගතේ පොලි අනුපාත ඉහළ යන බවට අපේක්ෂා කරනවා. මම කියනවා වා හිතනවා අනාගතේ වෙළඳපොලේ පොලි අනුපාතිකයන් ඉහළයයි කියලා. එහෙමනම් වා ඇති කරගන්නේ මොන වගේ පොලි අනුපාත හුමාරු ගිවිසුමක්ද? විචලන ෆික්ස් ෆික්ස් එක. ෆික්ස් එකක් කියන්නේ y ස්ථිර පොලියක් ගෙවනවා අවිචලන පොලියක් ලබා ගන්නවා නේද? ඒකනේ. ඔව්. අනාගතයේ පොලි අනුපාතික ඉහළ යනවා කියලා හිතනොත් y ඇති කරගන්නේ y ස්ථිර පොලියක් ගෙවනවා විචලන පොලියක් ලබා ගන්න ඕනේ. වා ගෙවන ප්‍රමාණය වෙනසක් වෙන්නේ නැහැ. නමුත් වා ලැබෙන ප්‍රමාණය එන්න වැඩි වෙනවා නේද? ඒ මොනොත්. ඒ වගේම අනිත් පැත්තට ගත්තොත් අනාගතයේ පොලි අනුපාතික 15යි කියලා අපේක්ෂා කරනවා. එහෙමනම් මොන වගේ ගිවිසුමක් ඇති කරගන්න? විචලන එක. විචලන එකක් කියන්නේ වා විචලන පොලියක් අනාගතයේ පොලි අනුපාතික 15යි කියලා හිතන්නේ. ඒ නිසා විචලන පොලියක් ගෙවනවා ස්ථිර පොලියක් ලබා ගන්නවා නේද? ඒ වගේ එකක් තමයි මේ පොලි අනුපාත හුමාරු ගිවිසුම් වලින් කරන්නේ. පොලි අනුපාත හුමාරු ගිවිසුම් කියන එක නම් ලංකාවේ තියෙනවා. සර් ඒක තමයි මට ඕක මොන වගේ අවස්ථාවකද ඇති කරගන්නේ දැන් ඒ බේසිස් එක වගේ. දැන් හිතමු නායක කරන් ඉන්නවා ස්ථිර පොලියේ. දැන් මේ දවස්වල මොකද වෙන්නේ පොලි අනුපාතය? අඩුයි. අඩු වෙනවනේ ඉස්සරහට අඩු වෙයි කියලා හිතනොත් අර මොකද කරන්නේ? දාහනේ කියලා අපි හිතමු ඔයා දැන් බැංකුවේ ලෝන් එකක් කරන් ඉන්නවා
100ට 6ද ස්ථිර පොලියට. fixed rate. 100ක් වර 1000 කියලා. අනාගතේ පේනවා මහ බැංකුව පොලි අනුපාතිකයන් පහළ දානවා කියලා. interest rates පාලනය නැතිලා හිත. ඊළඟ තත්ත්වය ගත්තොත් මේ තමයි මම තමයි මේ x කියන එක නම් මම 106 ගානේ බැංකුවට ගෙවනවා. 110 ගානේ. 110 ගානේ මම මගේ බැංකුවට ගෙවනවා. පොලි හැටියට. මට මොකද්ද කරන්න පුළුවන්? අනාගතේ පොලි අනුපාතික පහළ වෙනවා. නමුත් අනාගතේ පොලි අනුපාතික පහළ ගියත් මං කීයක් ගෙවන්න ඕන? 10ක් ගෙවන්න. 10ක් ගෙවන්න. මට පාඩුව සිද්ධ වෙන්නේ නැහැ නේද? එහෙනම් මොකද කරන්නේ? මොනවද කරන්නේ? ඒත් ඒ අවස්ථාවල අපිට විචලනයකට යන්න බෑනේ මොකද අපි ෆික්ස් එකට ඇග්‍රීමන්ට් එක ඇවිල්ලා ඉවරනේ. නෑ ඒ තියෙන්නේ මේ බැංකුවත් එක්ක පාඩ වෙනම ඇග්‍රීමන්ට් එක කරන්න පුළුවන් මේ සොප් එක. ඉන්ටරෙස්ට් රේට් සොප් එක වෙනම වෙන කාත් එක්ක ඇති කර ගන්න පුළුවන්. මේ හිතව සම්පත් බැංකුවේ මම ණයගත් සම්පත් බැංකුවේ මට ඉන්ටරෙස්ට් රේට් සොප් එකක් ඇති කර ගන්න පුළුවන් කොමර්ෂල් බැංකුවේ. මේ ණයත් එක්ක වෙන සම්බන්ධයක් නැහැ. ණයත් වෙනත් කෙනෙක් එක්ක වෙන කිවිසුමක් මම ඇති කරගන්න. මම මොන වගේ කිවිසුමක් ඇති කරගන්න ඕනද? ඒකට ප්‍රතිවිරුද්ධ කිවිසුමක් ඇති කරගත්තොත් එතකොට මෙයාගේ ස්ථිර පොලියක් ගන්න ඕනේ. මම මෙයාගේ ෆික්ස් රේට් එකක් ගන්නවා 10% ගානේ මම මෙයාට කියනවා විචලන පොලිය. ඒක මොකද මේක කැපිනලා නේද? මම අන්තිම ඉතුරුනේ මොකක්ද? විචලන පොලියක් සහිත ණයක් නේද අන්තිම ඉතුරුනේ. හරිද? දැන් මොකද මේ පොලි අනුපාතික පහළ යද්දි මම ගෙවන පොලි ප්‍රමාණය අඩු වෙලා යනවා නේද? එහෙම නේද? සර් ඒකට තමයි කමර්ෂල් එකෙන් ගන්නවා කියන්නේ ෆික්ස් රේට් එකක් දැන් එතන මොකද සර් කියන්නේ එතන නෑ මම දැන් මගේ බැංකු ණයක් තිබ්බ 110 ගානේ. මට පේනවා වෙළඳපොලේ පොලි අනුපාතික පහළ යනවා කියලා. නමුත් දැන් මේ 110 ණයක් දිගටම තියන් හිටියොත් මට පාඩුවෙ ඉන්නේ නේද? ඔව්. දැන් ලෝන් එකට මොකුත් කරන්නේ නැහැ. ලෝන් එක මම සම්පත් බැංක් එකේ ඒ විදිහටම තියාගන්න. ලෝන් එක එහෙම තියෙද්දි මම කමර්ෂල් බැංක් එකට ගිහිල්ලා සොප් එකක් ඇති කරගන්න. ඉන්ටරෙස්ට් රේට් සොප් එක. මේකට සම්බන්ධයක් නැහැ. මම කමර්ෂල් බැංක් එකට ගිහිල්ලා කියනවා මම ඔයාලට විචලන පොලියක් දෙනවා. ඔයා මට 110ක ස්ථිර පොලියක් දෙන්න කියලා. රයිට්. ඇති කරනවා මේ කමර්ෂල් බැංක්. හරි හරි. කමර්ෂල් බැංක් එකේ මට 110 ගන්න දෙනවා. මම යාට විචලන පොලියක් ගෙවනවා. ඒතර මේ කමර්ෂල් බැංකින් හම්බෙන 110 මම මේ සම්පත් බැංක් එකට ගෙවනවා. ඒකයි කරන්නේ. ඒකයි මම මේක කැපිලා කිව්වේ. මේ කැපිලා ගියාට පස්සේ මට ඉතුරු වෙන්නේ මම ගෙවනාර විචලන පොලිය විතර. හරිද? හරි. ඒ වගේ අවස්ථාවල තමයි ඉන්ටරෙස්ට් රේට් සොප් එක භාවිතා කරන්න ඕනේ. අතර මම මොකද කරන්නේ අන්තිමට? මොකද කරන්නේ? විචලන පොලියක් සහිත වගකීමක් මම අතරම විචලන පොලියක් සහිත වගකීම බවට හැරෙවුවා නේද? හරිද? හරි වගේ. සයිටවට සම්පත් බැංකුවත් එක්ක තියෙන ලෝන් එකේ amount එකයි කමර්ෂල් බැංකුවත් එක්ක ඇති කරගන්න ඇග්‍රීමන්ට් එකේ amount එකයි සමාන වෙන්න ඕනේ. සමානයක් ඇති කරගන්න. ඉතින් සම් කමර්ෂල් බැංක් එකේ ඇයිස මාකට් ප්‍රයිස් එක පල්ලෙහාට යනකොට මේ ඒවව දැන ෆික්ස් රේට් එකක් දෙන්නේ මේ එහෙමනේ වෙළඳපොලේ මම තමයි මෙහෙම හිතන්නේ. වෙළඳපොලේ ගනුදෙනුවක් සිද්ධ වෙන්න එක්කෙනෙක් හිතනවා පොලි අනුපාතික 15යි කියලා තව කෙනෙක් හිතනවා පොලි අනුපාතික 9යි කියලා නේද? කාටවත් ඒක හරියටම කියන්න බෑනේ වෙළඳපොලේ නේද? ඒක මගේ විශ්වාසයක් තමයි. දැන් මම මෙහෙම පොලි අනුපාතික 15යි කියලා හිතුවාට බැරිලත් වැඩි වුණොත් මොකද? එහෙම වෙන්නත් පුළුවන් නේද? අපි දැන් මේ මම කියන්නේ මේ පොලි අනුපාතික වර්ග විසුම් අවුරුද්දකට මාසයකට වගේ ඇති කරගන්න කිව්සොත් නෙමෙයි. අවුරුදු 5ක් 10ක් අතර ප්‍රමාණය ඇති කරගන්න. අද මෙහෙ වුණාට තව අවුරුදු 2-3 කක මොකක් වෙයිද කියලා කාටවත් කියන්න පුළුවන්. කාටවත් කියන්න පුළුවන්. බෑ නේද? ඒ නිසා කමර්ෂල් බැංකුවේ සමහර හිතන ඇති පොලි අනුපාතික ඉහළයි කියලා. වෙළඳපොලේ තියෙන යා හිතන දේ අනුව තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒතර හැමෝම පොලි අනුපාතික 15යි කියලා මේ කිව්සුම් ගන්න පුළුවන්ද බැංකුවේ? හරි? ඕකේ නෝ? ඒක ප්‍රැක්ටිකලි යූස් වෙනවද සාමාන්‍යයෙන්? ප්‍රැක්ටිකලි සෑහෙන යූස් කරනවා මේක. මොකද හැමෝම පොලි අනුපාතික 15යි කියලා හිතුවොත් වෙළඳපොලක් තියෙන්න බෑ නේද? නේද? දැන් හිතුවා අපි දැන් කොළඹ කොටස් මාරුවේ අර XYZ සමාගමේ කොටස ගත්තොත් හැමෝම XYZ සමාගමේ කොටස් මිල ගන්න ඉහළයි කියලා හිතුවොත් මොකද වෙන්නේ? සෙලර්ස්ලා ඉඳීද මාකට් එකේ? කොළඹ කොටස් මාරුවක් තියෙන්න පුළුවන් නේද? හැමෝම මිල ගන්න ඉහළයි කියලා හිතනවා. කවුරුත් තිබුණාද කොටස්? කවුරුත් තිබුණාද? නෑ. නෑ. එහෙමත් වෙළඳපොලක් තියෙන්න පුළුවන්.
වෙළඳපොලක් නැහැ නේද? ඒ නිසා වෙළඳපොලක් තියෙන්න විවිධ අදහස් තියෙන්න ඕනේ අතර. මේ විවිධ අදහස් නැත්නම් වෙළඳපොලක් තියෙන්නේ නැහැ. එක්කෙනෙක් පොලි අනුපාතික ඉහළයි කියලා හිතද්දි තව කෙනෙක් හිතනවා පොලි අනුපාතික පහළයි කියලා. එහෙම හිතන මාකට් එකක් තිබ්බොත් තමයි මෙහෙම වෙළඳපොලක් තියෙන්නේ. නමුත් ප්‍රායෝගිකව ගත්තොත් මෙහෙම වෙළඳපොලක් තියෙනවා ලංකාවේ. ලංකාවේ තියෙනවා ජාත්‍යන්තර වෙළඳපොලෙත් තියෙනවා. සර් බැංක් වලින් ගන්න පුළුවන්ද ඔය විදිහට? ගන්න පුළුවන්. අපිට වගේ නම් අමාරුයි. මුත් කම්පැනිස් කරනවා මේ. මොකද දැන් අතරම රිස්ක් එකක් තියෙනවනේ බැංකුව වලත් නේද? මොකක්ද ඉතින් බැංකුවත් තියෙන රිස්ක් එක? ඉන්ට්‍රස්ට් රිස්ක් එක. මොකද ඉන්ට්‍රස්ට් රේට් රිස්ක් කියලා කියන්නේ දැන් මම කමර්ෂල් බැංක් එකේ මට 10% දෙද්දි මම විචලන පොලියක් ගෙවනවා. බැරි වෙලාවත් වෙළඳපොලේ පොලිය අනුපාතික ඉහළ ගියොත් මම ගණදිනුව කරයිද? ඩිෆෝල්ට් කරන්න ඉඩ තියෙනවා නේද මම? නේද? ඔව්. ඒ රිස්ක් එක තියෙනවනේ කමර්ෂල් බැංක් එකේ නේ. ඒ නිසා අපි වගේ අයට සාමාන්‍යයෙන් ඩෙරිවේටිව්ස් කරන්නේ නැහැ බැංක්. සාමාන්‍යයෙන් බැංකු ඩෙරිවේටිව්ස් කරන්නේ ලොකු කම්පැනිස් එක විතරයි. අපිට වගේ මේ දේ කරන්න ටිකක් අමාරුයි ලංකාවේ. සර් එතකොට ෆොරින් එක්ස්චේන්ජ් සම්බන්ධවත් ෆොරෙක්ස් මාකට් එකෙත් මේ තියෙනවා ස්වැප්ස්? ෆොරින් එක්ස්චේන්ජ් කියන ස්වැප්ස් ඒක තමයි අපි ඊළඟට ඉගෙන ගන්න යන්නේ මුදල් හුවමාරු ගිවිසුම් කියලා ඉගෙන ගන්න යන්නේ ඒක. දැන් මේ කතා කරේ පොලි අනුපාත හුවමාරු ගිවිසුම්. මෙතනදී හුවමාරු වෙන්නේ පොලි අනුපාතිකයන් විතරයි. ඒතර එක මුදල් වර්ගයෙන් තමයි මේ ගණන් දෙන සිද්ධ වෙන්නේ. මේක තියෙන LKR මාකට් එකේ මේක වෙන්නේ. ඒතර මුදල් වර්ග දෙකක් නැහැ මෙතන. එක මුදල් වර්ගයයි තියෙන්නේ. හරි සර් එතකොට මෙතන ඇත්තටම මේ ඇවිල්ලා මේ අර ඩිපොසිට්ස් බේස් එක මත තමයි මේක රිස්ක් එක ඩොල් වෙන්නේ නේ. ඒ කියන්නේ දැන් මම අර දැන් කමර්ෂල් එකට ෆන්ඩ්ස් ඕනේ නම් කම්පැනි එකෙන් ෆන්ඩ්ස් දීලා ඒකට රේට් එකක් කම්පැනි එක ගන්නවා වගේ දෙයක් නේ මෙතන. ඒ කියන්නේ ඇත්තටම කමර්ෂල් බැංක් එකේ පැත්තට ෆන්ඩ්ස් එන්නෙත් නැහැ යන්නෙත් නැහැ. අයියෙන් මං කියන්නේ. මේ දෙන්න පොලි හුවමාරු කර ගැනීමක් විතරයි වෙන්නේ. ආරම්භයේ කිසිම මුදලක් හුවමාරු කරගන්නේ නැහැ. මේ දෙන්න අතර. පොලි හුවමාරුවක් විතරයි වෙන්නේ. අර මං කිව්වේ දැන් මේ සම්පත් බැංකුවේ ලෝන් එකට කමර්ෂල් බැංකුවේ මේ amount එක සමානයි කියලා. ඒ සමාන amount එකට අපි කියන්නේ කාල්පනික වටිනාකම කියලා. ඒ amount එක අපි ගන්නේ interest rate calculation එක සඳහා විතරමයි. ඒ ප්‍රමාණය කොයි වෙලාවකවත් හුවමාරු කරගන්නේ නැහැ මේ පාර්ශ්වයන් දෙන්න අතර. ඒ ප්‍රමාණය යොදාගන්නේ පොලි අනුපාතයේ ගණනය කරන්න පමණමයි. ඒක කොයි වෙලාවකවත් හුවමාරු වෙන්නේ නැහැ. interest rate පොලි ගෙවන ප්‍රමාණය විතරයි ගන්න එක විතරයි ඒක භාවිතා කරන්නේ. අපි උදාහරණයකින් බලමු ඒක ටික අදුට්ටත් පැහැදිලි වෙයි. මෙතන නම් පැහැදිලි. උදාහරණයක් බලමු. එතන පැහැදිලි වෙයි. මම කිය අර ප්‍රායෝගිකව භාවිතා කරන්නේ කොහොමද කියලා අපි හිතමු මම කරේ. ඒතර ගොඩක් අය කරන්නේ ස්ථිර පොලියක් සහිත ණයක් තියෙන වෙලාවක වෙළඳ පොලිය පොලිය අනුපාතික අඩුයි කියලා හිතනවා. මේ වගේ කරනවා. ඒ වගේම සමහරු ණය අරන් ඉන්න විචලන පොලියට නේද? සමහරු ගන්නවන විචලන පොලියට. ඒතර විචලන පොලියට ණය අරන් ඉන්න වෙලාවක වෙළඳ පොලිය පොලිය අනුපාතික ඉහළයි කියලා හිතනොත් මොකද කරන්නේ? මේ වගේ අනිත් පැත්තට ගිවිසුමක් ඇති කරගන්න ඕනේ නේද? ඒ වගේ මාකට් එකේ දෙපැත්තටම මේ ගිවිසුම් ඇති කරගන්න පාර්ශ්වයන් ඉන්නවා. සාමාන්‍ය මේ කමර්ෂල් බැංක් එකේ මොකද කරන්නේ? මට මේ පැත්තට දීලා අනිත් පැත්තෙන් තව කස්ටමර් කෙනෙක් හොයලා තව ෂොප් එකක් කරනවා නේද? නේද? මාජින් එකක් තියලා මට දෙන එක තමයි සාමාන්‍යයෙන් කමර්ෂල් බැංක් එක කරන්නේ. ඒකේ බැංක් එකේ බිස්නස් එක නේ ඩෙරිවේටිව්ස් කියන එක ට්‍රේඩින් තමයි. මට මාජින් එකක් තියලා මට දෙනවා. තව කෙනෙක්ට ඒක ගිවිසුම අනිත් පැත්තට විකුණන්න පුළුවන් යට. නේද? දැන් කමර්ෂල් බැංක් එකේ පැත්තෙන් මොකද කරන්න පුළුවන්? එයා දැන් කාගෙන් හරි ස්ථිර පොලියක් කරන් 10% මෙයා අපෝ විතර පොලියක් දෙන්නත් පුළුවන්. දැන් මෙතන ඉන්නවා බැංක් ඔෆ් සිලෝ. සොෆ්ට්වෙයාර් අනිත් පැත්තට වෙන කෙනෙක් එක්ක කරන්න පුළුවන්. ඒතර 10% දැන් මෙයා ඉතින් බැංක් ඔෆ් සිලෝ එකකින් මම එයා ගන්න 11%. මට දෙන්නේ 10%. ඒ වගේ මාජින් එකක් තියලා යට බිස්නස් එක කරන්න පුළුවන් නේද? කමර්ෂල් බැංක් එකේ පැත්ත. පැහැදිලිද? ඒ බැංක් ඔෆ් සිලෝ නත් පුළුවන් අපෝ තව කෙනෙක් එක්ක අනිත් පැත්තට කරන්න. ඒ වගේ වෙළඳ පොලේ අනිත් පැත්තට රිස්ක් එක හෙජ් කරගන්න පුළුවන් බැංක් වලට. පැහැදිලිද? පැහැදිලි නැද්ද? පැහැදිලි නෑ සර් පොඩි ප්‍රැක්ටිකලි පස්සේ කරන්න ගන්න. ප්‍රැක්ටිකලි එන්නේ මම බලන්න. ඒ කියන්නේ දැන් ඇත්තටම කමර්ෂල් බැංක් එකේ දැන් 10% ගාන ගෙවන්න ඕනේ. අර විචලන පොලියක් හම් වෙනව නේද? ඒක ඕනනම් කමර්ෂල් බැංක් එකට පුළුවන් ප්‍රතිවිරුද්ධ ගිවිසුමක් ඇති කරන්න බැංක් ඔෆ් සිලෝන් එක. ඒතර බැංක් ඔෆ් සිලෝන් යට 11% ගෙවනවා. කමර්ෂල් බැංක් යට ෆ්ලෝටින් රේට් එක ගෙවනවා. ඒතර කමර්ෂල් බැංක් එකේ පැත්තෙන් ගත්තොත් ෆ්ලෝටින් රේට් එක කැපිලා යනවා. මගේ 10% නම් බුලන් මෙයාට මට ගෙවන්නේ 10%. යාර කමර්ෂල් බැංක් එකේ 1% ප්‍රොෆිට් එකක් තියෙනවා නේ. හරිද? ඒ වගේ back to back hedge කරනවා සාමාන්‍ය බැංකු අනිත් පැත්තට.
හරි අපි උදාහරණයකින් බලමු කාලකට පැහැදිලි වාට ඔය කටියට අනිත් එක තමයි මතක තියාගන්න ඕනේ විචලන පොලිය ගණනය කරද්දී අපි හැමතිස්සෙම භාවිතා කරන්නේ අදාළ කාල පරිච්ඡේදයේ ආරම්භයේ තිබ්බ පොලිය අනුපාතය. මේක විතරක් නෙමෙයි ඕනම විචලන පොලියක් සහිත තැනකදී පොලිය ගණනය කරද්දී අපි භාවිතා කරන්නේ අදාළ කාල පරිච්ඡේදය ආරම්භයේ තිබ්බ පොලිය අනුපාතය. හොඳට මතක තියාගන්න. අදාළ කාල පරිච්ඡේදයේ අවසානයේ තිබ්බ පොලිය අනුපාතිකය නෙමෙයි. මොකද විචලන පොලිය කියන එක තේරුම මොකක්ද? විතරම පොලිය අනුපාතික වෙනස් වෙනවා කියන එක නේද? පොලිය ගණනය කරද්දී භාවිතා කරන්නේ අපි පොලිය ගණනය කරන කාලයේ ආරම්භයේ තිබ්බ පොලිය අනුපාතික. අපි ගණනකින් බලමු. එකක් මතක තියාගන්න. විචලන පොලිය කොහෙ තිබ්බත් හැමතිස්සෙම පොලිය ගණනය කරද්දී භාවිතා කරන්නේ අදාළ කාලය ආරම්භයේ තිබ්බ පොලිය අනුපාතිකයමයි. අපි ගණනක් ගමු. එතකොට පැහැදිලි වෙයි මට හිතන විදිහට. Then gana product remember banks A enter into a 1 million quarterly paying when the interest rates of as a fixed rate payer. So bank A කියන එක කරන අර මේ මිලියනයක් තියෙනනේ උඩ කියලා. මිලියනය කියන එකේ තේරුම තමයි ඒකට අපි කියනවා කල්පනික වටිනාකම කියලා. ඉංග්‍රීසියෙන් කියන notional amount. ඇයි මේ කල්පනික වටිනාකම කියලා කියන්නේ මේ මිලියනය කියන එක කොයිම වෙලාවකවත් මේ දෙපාර්ශ්වය හුමාරු කරගන්නේ නැහැ. ඇයි ඒක හුමාරු කරගෙන නැත්තේ ඇත්තට? හේතුව මොකක්ද? ඇයි මේ මිලියනේ හුමාරු කරගන්නේ නැත්තේ? කාටද කියන්න පුළුවන්? ඒක හුමාරු කරගෙන තේරුමක් තියෙනවද? මම මිලියනක් දීලා අපව මට මිලියනක් කිල්ල ගන්න එකේ තේරුමක් තියෙනවද? තේරුමක් තියෙනවද? තේරුමක් තියෙනවද? නෑ නේද? මම වාට මිලියනයක් දිනවා. වාගේ මම අපව මිලියනක් කිල්ල ගන්න. අන්තිම තත්ත්වය මොකක්ද? එකම දේ නේද? ඒ නිසා කොයිම වෙලාවකත් මේ කාල්පනික වටිනාකම හුමාරු වෙන්නේ නැහැ. හරි එනම් කළමු මිලියනයක් වටිනා ඉන්ට්‍රස්ට් රේට් ස්වැප් එකකට ඇවිල්ලා තියෙනවා පොලි අනුපාත හුමාරු කිසිමකට ඇවිල්ලා තියෙනවා. ඒතර බැංකුව තමයි ෆික්ස් රේට් පේයර්. ඒතර බැංකුව ගෙවනවා ෆික්ස් රේට් එක 106 ගන්න. ඒක chart එක මේ වගේ ගණනක් දුන්නාම ඉස්සෙල්ලාම දීලා තියෙන තොරතුරු පොලේක ලියා ගන්න. අපේ ඉන්නවා A කියන බැංකුව එයා ගෙවනවලු 6% ගන්න. A කියන එක කරන අපිට මෙතන B කියන A කියන බැංකුව B කියන බැංකුවට 6% ගෙවනවා. The floating rate payer agrees to pay. ඒතර මෙයා තමයි floating rate. මෙයාට ගෙවනවා LIBOR rate එක LIBOR plus 1%. 90-day LIBOR. हम लेबर पैसे दे ए तो मैं अपने बैंक को ए बैंक को बी टे ना सीट हाया बी में आटे के ना 90-day LIBOR plus 1%. LIBOR क्यों होगा? लंदन इंटरबैंक ऑफर रेट विचलन बोलिए लंका है तीन LIBOR का लंका में आती LIBOR स्लाइबर श्रीलंका इंटरबैंक ऑफर रेट है अंतर बैंक को पोलियन पाती के श्रीलंका इंटरबैंक ऑफर रेट के ना अंतर बैंक को पोलियन पाती तो मैं आगे ए के बैंक को सीट हाया के स्थिर पोलियन क्यों ना बी के बैंक को मैं आटे දවස්වනුවේ LIBOR plus 1% ගෙවන. මේක පැහැදිලිද? මේ ලියප එක පැහැදිලිද? පැහැදිලි නැති කෙනෙක් ඉන්නවද? පැහැදිලි නැති කෙනෙක් ඉන්නවද? මේක පැහැදිලිද නැද්ද? පැහැදිලිද නැද්ද? කවුරුත් පැහැදිලි නැද්ද? ලීප් ඇග්‍රීමන්ට් එකකට පැහැදිලි බට් අර මේ ෆිසිකලි කෑෂ් හුවමාරු වෙන්නේ නැතුව දැන් ඇග්‍රීමන්ට් එකකින් බෙනිෆිට් එක ෂෙයා වෙන්නේ කොහොමද කියන එක ඇත්තටම තේරුම් ගන්න බැරි සර්. හරි. අපි දාන හදුවක විතර පැහැදිලි වාට. මේ අදපු ටික පැහැදිලිද? මේ තමයි ඇති කරගත්ත කිවිසු. A කියන එක නා B ට 100ක් ගෙවනවා, B කියන එක නා A ට ගෙවනවා. දවස්වනුවේ LIBOR plus 1%. මේක පැහැදිලිද? ඔව්. හරි. ඊළඟට ගානට ගියොත් ඊළඟට කියනවා
ඊළඟ දින දවස් 90 ලයිබෝ රේට්ස් දීලා දෙනවා 104 ගන්න. ඊළඟට කියනවා මේ මුදල් හුවමාරු කරගන්නේ ක්වාටර්ලි. ක්වාටර්ලි කියන්නේ කාර්තු වශයෙන් නේද? කාර්තුවට මාස කීයක් තියෙනවද? කාර්තුවට මාස කීයක් තියෙනවද? 3යි. 3 කියන්නේ දවස් 90යි නේද? ඊළඟට පළවෙනි කාර්තු අවසන්. පළවෙනි කාර්තු වෙන්නේ කොහොමද? කිසිම ඇති කරගන්න දෙන දවස් 90ක් ගියට පස්සේ නේද? පළවෙනි කාර්තු අවසානයේදී ෆස්ට් ක්වාර්ටර් ඒදී A B ට කීයක් ගෙවනවද? පළවෙනි ප්‍රශ්නේ. පළවෙනි කාර්තු අවසානයේ A විසින් B ට කීයක් ගෙවිය යුතුද? හොයන්න බලන්න. පළවෙනි කාර්තු අවසානයේ A විසින් B ට කීයක් ගෙවිය යුතුද? A B ට කීයක් ගෙවන්න ඕනේ? 6% rate එක 6% rate එක ගානේ කොච්චරද? 90 days 90 days කොච්චර amount එක කීයද? පොලි හදන්නේ කීයටද? 1 million. 1 million. In පොලි හදන්නේ 1 million. වෙන්නේ කොහොමද 1 million into පොලි අනුපාතිකයේ 6යි 100 බෙදීම 6 දවස් කීයකට දවස් 90කට නේද? කාර්තුන් අපි හදන්නේ දවස් 90කට නේද? පැහැදිලි නේද? අවුරුද්දකට අපි හදන්නේ අපි හදන්නේ දවස් 90 days 90 days. මේක බෙදන්න ඕනේ මතක තියාගන්න 360. ඒක ඇයි කියලා මම බෙදුම් කර පාඩමට ආවම කියනනම් ඩොලර් වල පොලි හොයද්දි බෙදන්න ඕනේ 365 නෙමෙයි 360. ඩොලර් කොහේ හරි තියෙනවා නම් අපි ගන්න 360 රුපීස් තියෙනවා නම් කීයද ගන්න ඕනේ? 365. 365 මේක ලේසි මතක තියාගන්න විදිහකුත් තියෙනවා. ලෝකේ ක්‍රිකට් සෙල්ලම් කරන රටවල තියෙන 365 ක්‍රිකට් සෙල්ලම් කරන්නේ නැති රටවල තියෙන 360. ඇමරිකාව ශ්‍රී ලංකාව ක්‍රිකට් නෑ නේද? නෑ. යුරෝපේ ජර්මනි යුරෝ වලට යුරෝපේ ක්‍රිකට් ශ්‍රී ලංකාව කරන්නේ නෑ නේද? ඒත් තියෙන්නේ 360. නමුත් බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, නිව්සීලන්ත ගත්තොත් ශ්‍රී ලංකාව ගත්තොත් ක්‍රිකට් ශ්‍රී ලංකාව නේද? ශ්‍රී ලංකාව නේද? ඒතර ක්‍රිකට් ශ්‍රී ලංකාව රටවල තියෙන 365 ක්‍රිකට් ශ්‍රී ලංකාව නැති රටවල තියෙන 365 360 එවනම් කීයක් ගෙවන්න ඕනේ? ඒ සුළු කරොත් කීයක් ගෙවන්න ඕනේ? 15000. 15000. A B ට 15000ක් ගෙවන්න ඕනේ. ඊළඟ ප්‍රශ්න. B A ට කොච්චරක් ගෙවන්න ඕනේ? ඊළඟ අනිත් පැත්ත. ඒත් කාල්පනික වටිනාකම කීයද? මිලියනෙම තමයි නේද? ඒක වෙනසක් නැහැ. මිලියනය වැඩි කිරීම පොලි අනුපාතිකයේ කීයද ගන්න? මම කිව්වා හොඳට මතක තියාගන්න කියලා. විචරණ පොලියක් තියෙද්දි පොලිය ගන්න ඕනේ අදාළ කාල සීමාව ආරම්භයේ තිබ්බ පොලි අනුපාතිකය. අවසානයේ තිබ්බ පොලි අනුපාතිකය නෙමෙයි. ඒතර ගන්න කියොත් අපි මේ කාල සීමාව ආරම්භයේ තිබ්බ පොලි අනුපාතිකය කීයද? මේ තියෙන්නේ අද ඉඳලා දවස් 90ක් ගියාට පස්සේ 4.5යි, අද ඉඳලා දවස් 180ක් ගියාට පස්සේ 5යි, අද ඉඳලා දවස් 270ක් ගියාට පස්සේ 5.5යි, අද ඉඳලා දවස් 360ක් ගියාට පස්සේ 6යි කියලා දීලා තියෙනවා. කියන්නේ අද ඉඳලා ගියාට පස්සේ. ඉතින් මේ හදන්නේ මේ දවස් 90ක් ගියාට පස්සේ. එහෙනම් මේ දවස් 90ක කාල පරිච්ඡේදයේ ආරම්භයේ තිබ්බ පොලිය කීයද? මේ තියෙන අවසානයේ තිබ්බ පොලිය 104යි. 104යි. 90 day LIBOR is currently. දැන් LIBOR අනුපාතිකයේ 104යි කියලා දීලා තියෙනවා නේද? ඉස්සන්දර මතක තියාගන්න විචරණ පොලිය තියෙද්දි හැමතිස්සෙම අපි භාවිතා කරන්නේ අදාළ කාල සීමාව අවසානයේ තියෙන පොලිය නෙවෙයි අදාළ කාල සීමාව ආරම්භයේ තියෙන පොලිය. එහෙනම් මේකට අනුව ආරම්භයේ කීයක් තියෙන්නේ? ආරම්භයේ කීයක් තියෙනවද? 4යි. 104යි. LIBOR plus 1%. එහෙනම් පොලිය කියන්නේ. ඒතර LIBOR 105යි. 105යි. එහෙනම් මෙතන යන්නේ 5යි. වැඩි කිරීම 90 බෙදීම 360 කීයක් ගන්නවද? කීයක් එනවද? 12500. 12500. ආයේ මේ chart එකට ගියොත් මේ 106යි LIBOR කතාව අයින් කරොත් මම A B ට ගෙවන්න ඕනේ 15000ක් B A ට ගෙවන්න ඕනේ 12500. එහෙනම් දෙවෙනි එකේ තේරුමක් තියෙනවද? 15000ක් දීලා 12500ක් ඉල්ල ගන්න එකේ තේරුමක් තියෙනවද? නෑ. නෑ. මේකට 15000ක් දීලා 12500ක් ඉල්ල ගත්තොත් ඒකට කියනවා දල පියවීම කියලා gross settlement කියලා කියනවා. ඒ කියන්නේ 15000ක් දීලා 12500ක් ඉල්ල ගත්තොත් ඒකට කියනවා දල පියවීම කියලා. එකම මුදල් වර්ගය නිසා මේවා සිද්ධ වෙන්නේ ශුද්ධ පියවීම. ශුද්ධ පියවීම කරොත් මොකද්ද කරන්න පුළුවන්? නෙට් එක විතරයි නෙට් එක ගෙවන කරේ නේද?
net එක කීයද 12515 අතර වෙනස කීයද 2500 2500 එහෙමනම් A B ට 2500 ගෙවන නැති නේද නැති නේද මේ දෙවෙනි වෙන්නේ නේද ඔව් සර් ඔව් දැන් මේක තමයි පළවෙනි කාර්තු අවසානයේ සිද්ධ වන ගෙවීම පළවෙනි කාර්තු අවසානයේ A විසින් B ට 2500ක් ගෙවිය යුතුයි ඒක පැහැදිලිද හදපු හැටි පළවෙනි කාර්තු අවසානයේ හදපු හැටි පැහැදිලිද ඔව් සර් හරි එහෙනම් දෙවෙනි කාර්තු අවසානයේ හදලා බලන්න කොහොමද එන්නේ කියන්නේ දෙවෙනි කාර්තුව කියන්නේ අද ඉඳලා දවස් 180ක් ගියාට පස්සේ. තරක් තියෙන දවස් 90ක් නේද? දෙවෙනි කාර්තුවේ දවස් 90ක් තියෙනවා. නම් හිතලා බලන්න. ස්ථිර ගෙවීම වෙනසක් වෙනවද? ස්ථිර ගෙවීම වෙනසක් වෙනවද? වෙනසක් වෙන්නේ නැහැ. වෙනසක් වෙන්නේ නැහැ. 15000ම තමයි. එහෙනම් වෙනස් වෙන්නේ මොකද්ද? විචලන ගෙවීම විතරයි නේද? නේද? ඔව් සර්. ඔව් එහෙනම් විචලන පොලිය කියලා. එහෙනම් මතක තියාගන්න අදාළ කාල සීමාව ආරම්භයේ තිබ්බ පොලිය අනුපාතිකය තමයි භාවිත කරන්න ඕනේ. 6.5 අදාළ කාල සීමාව ආරම්භයේ කීයක් තිබ්බේ? 4.5 4.5යි නේද? මේ තියෙන දවස් 180ක් කියන්නේ අදාළ කාල සීමාව අවසානයේ පොලිය. ආරම්භයේ කීයක් තිබ්බද? 4.5 4.5යි එකට එකක් එකතු කරොත් 5.5 5.5 එහෙනම් කීයක් වෙනවද? දැන් කීයද? දැන් කීයද? 13750 13750යි. දැනුත් මොකද වෙන්නේ? 15000ක් දීලා 13750 ගන්න එක තේරුමක් තියෙනවද? සුද්ධ පියවීම කරොත් මොකද කරන්න තියෙන්නේ? A විසින් B ට කීයක් ගෙවිය යුතුද? කීයක් ගෙවන්න ඕනේ? 1250 1250. ඒ විදිහට කාර්තු ඔක්කොටම හදාගෙන යන්න පුළුවන් නේද? දැන් පැහැදිලිද? දැන් පැහැදිලි නේද? ඉන්ටරෙස්ට් රේට් සොප් එක දැන් පැහැදිලි නැද්ද? පැහැදිලි නැද්ද? ඉන්ට්‍රස්ට් එකක් ගෙවනවා කියලා නම් සර් පැහැදිලි. ඔව්. මොකද අපහැදිලිද? ඉතින් සර් දැන් ඔය කම්බයින් එක ඕනම කෙනෙකුට ඇති කරගන්න පුළුවන් ඉතින් සර් දැන් ඒ කියන්නේ ඕනම කෙනෙක් ඇති කරගන්න පුළුවන්. මම දැන් මම ස්ථිර පොලියක් ගෙවද්දි කවුරු හරි විචලන පොලියක් ගෙවන්න කැමති කෙනෙක් ඉන්නවා නම් පුළුවන් කරන්න. වෙනද පොලිය. අපිට ඒක කට්ටිය හොයාගන්න පුළුවන් ලේසි. බෑනේ බැංකුවක් කරා තමයි කරන්න වෙන්නේ. බැංකු නම් මේ දේ කරනවා ඇත්ත. තව ප්‍රශ්නයක් කිව්වොත් දැන් මෙතන ඉන්නවනේ A කියන බැංකුව A කියන බැංකුව හිතන්නේ මොකක්ද? අනාගතයේ පොලිය අනුපාතික ඉහළයි කියලාද පහළයි කියලාද? A කියන බැංකුව. මොකද ඉහළයි කියලා හිතනවා. ඔව්. එයා ඉහළයි කියලා හිතන්නේ. මොකද මේ ගිවිසුම ආරම්භ කරන දවසේදී ලයිබර් රේට් එක කීයද? 4යි නේද? එහෙමනේ ගානට අනුව මේ ගිවිසුම ආරම්භ කරන දවසේ ලයිබර් රේට් එක 4යි. එහෙමනම් ඇත්තටම ගිවිසුම ඇති කරගන්න දවසේදී දාන්න ඉන්ට්‍රස්ට් රේට් එක මොකක්ද? 4 විතරයි නේද? අනිත් ඒවා දන්නවද? මේ ගාන දුන්නට මේ 4.5 5.6 කියනවා. දන්නවද ගිවිසුම ආරම්භ කරන දවසේ? දන්නේ නැහැ. දන්නේ නැහැ. ඒක නොදැනීම තමයි ගිවිසුමට එන්නේ නේද? ඒ ලයිබර් උඩ යන්නත් පුළුවන් ලයිබර් පහළ යන්නත් පුළුවන් නේද? නේද? සලයි මෙයා හිතන ලයිබර් රේට් එක ඉහළයි කියලා අනිත් පාර්ශ්වය හිතන ලයිබර් රේට් එක පහළයි කියලා නේද? ඒ උපකල්පනයේ මත තමයි මේ දෙන්න ගිවිසුමට එන්නේ. පැහැදිලිද? පැහැදිලි නැද්ද? පැහැදිලි නැද්ද? ඒ වගේම තමයි දැන් මම මේ වෙලාවේදී ස්ථිර පොලියක් සහිත නායක කරන් ඉන්නවා නම් මට හිතෙනවා නම් අනාගතයේ පොලිය අනුපාතික 15යි කියලා ඒ මගේ ණයේ වටිනාකමටම කාල්පනික වටිනාකමක් සහිත ෆික්ස් ඉන්ටරෙස්ට් රේට් සොප් එකකට આવත් අර මගේ තියෙන ස්ථිර පොලියක් සහිත ණය විචලන පොලියක් සහිත ණයක් බවට හරව ගන්න පුළුවන් නේද?
එහෙනම් ඒක අර අප කලින් මෙඩියම් මම chart එකක් හදලා නේද? එහෙම නේද? ඔව් සර්. ඒ තමයි ප්‍රායෝගිකව ඉන්ටරෙස්ට් රේට් ස්වැප් භාවිතා කරන්නේ. නමුත් ඔක මේ ලොකු කම්පැනි ඔය කරන අපිට බෑ කියන නිසා කිව්වේ. ඔව් ලොකු කම්පැනිස් තමයි කරන්නේ. මොකද බැංකුව අපි වගේ අයට දෙන්නේ නැහැ මේක. ලංකාවේ වෙළඳපොළ තාම දියුණු නැහැ. ඒකයි ප්‍රශ්නේ. ඇමරිකාව වගේ වෙළඳපොළට ගියොත් මේවා අපිට උනත් කරන්න පුළුවන්. අනිත් එක තමයි මේ වගේ යුසම් වලට එනවා සමපේක්ෂකයන්. මොකක්ද සමපේක්ෂකයන් කියන එකේ අරමුණ? ආරක්ෂකයන් විතරක් නෙමෙයි සමපේක්ෂකයොත් එනවා. සමපේක්ෂකයෝ කිව්වේ කවුද? ලාභ ලබන. ලාභයක් ලැබීම පරමාර්ථය. සමහරුන්ට බැංකුවරයක් නැති වුණත් එයා හිතනවා අනාගතයේ පොලි අනුපාතය ඉහළයි කියලා. එයා මොකද කරන්නේ? මේ වගේ ස්වැප් එකකට එනවා. මොකද එයාට දිගටම පොලි අනුපාතය ඉහළ ගියොත් ලාභ ලබන්න පුළුවන් නේද? ඒ ලාභය ගැනීමේ පරමාර්ථයෙන් විතරක් වුණත් ස්වැප් වලට එන අය ඉන්නවා. තේරුණාද? ඔව් සර්. තේරුණාද? තේරුණා නැද්ද? තේරුණා සර්. ලංකාවේ ප්‍රශ්න තියෙනවා ලංකාවේ සමපේක්ෂණය කරන්න දෙන්නේ නැහැ. ලංකාවේ උත්පන්න උපකරණ සම්බන්ධයෙන් රෙගුලේෂන් එකක් තියෙනවා. ඒ රෙගුලේෂන් ඉෂුව කරලා තියෙන මහ බැංකුව. ඒ මහ බැංකුව නිකුත් කරලා තියෙන රෙගුලේෂන්ස් වලට අනුව ලංකාවේ සමපේක්ෂණය සඳහා උත්පන්න උපකරණ කරන්න බෑ. අර මම කිව්වට මම හිතනවා පොලි අනුපාතය ඉහළයි කියලා හිතලා එහෙම හිතලයි ඉහළයි කියලා හිතුව පමණින් මට ස්වැප් එකක් කරන්න බෑ. මට ස්වැප් එකක් කරන්න පුළුවන් වෙන්නේ අර මං කිව්වා වගේ මට බැංකු ණයක් තියෙනවා. බැංකු ණයක් තියෙන වෙලාවකදී පොලි අනුපාතික 15යි කියලා හිතනොත් අර බැංකු ණයෙන් ඇති වෙන අවදානම මගහරවා ගන්න මට ස්වැප් එක කරන්න පුළුවන්. ඒතර මම ස්වැප් එක කරන්න යද්දී බැංකුව බලලා මට ඇත්තටම මෙහෙම අවදානමක් තියෙනවද කියලා. එහෙම අවදානමක් තිබ්බොත් විතරයි බැංකුවට පුළුවන් ස්වැප් එකක් දෙන්න. සමහරව ඉන්නවනේ එහෙම අවදානමක් නැතුව අර ලාභ ලැබීමේ පරමාර්ථයෙන් විතරක් එනයි. ඒ වගේ අයට ලංකාවේ ස්වැප් කරන්න බෑ. ඒ ලංකාවේ මාකට් එකේ රෙස්ට්‍රික්ෂන්ස් තියෙනවා. පිටරට වගේ නෙවෙයි. පිටරට නම් සමපේක්ෂණය කරන්න පුළුවන්. ලංකාවේ සමපේක්ෂණය කරන්න දෙන්නේ නැහැ. පැහැදිලිද? හොරෙන් කරන්න පුළුවන්. නමුත් මහ බැංකු නීති රීති වලට අනුව කරන්න බෑ. විශේෂයෙන්ම කොමර්ෂල් බැංක් එක කරන්න ගියොත් අනිවාර්යයෙන්ම කරන්න බෑ. මොකද කොමර්ෂල් බැංකු ඔක්කොම මහ බැංකුවෙන් පාලනය නිසා කොමර්ෂල් බැංකුවක් එහෙම කරනවා නම් ඒ රෙකෝඩ්ස් කොමර්ෂල් බැංකුව සතුව තියෙනවා. මහ බැංකුව සමහර වෙලාවට ඇවිල්ලා ඒවා චෙක් කරනවා. චෙක් කරන වෙලාවේ රෙකෝඩ්ස් තියෙනවා. ඒ නිසාත් ලංකාවේ වෙළඳපොළ දියුණු වෙලා නැහැ තාම. ඒක තමයි ලංකාවේ නීතිමය තත්ත්වය. පැහැදිලිද? මේ ඉගෙන ගන්නට ප්‍රධානම හේතුව මොකක්ද සර්? සමපේක්ෂණය තහනම් කරලා තියෙන එකට හේතුව? ප්‍රධාන හේතුව තමයි එක්ස්චේන්ජ් රේට් එකේ තියෙන බලපෑම අවම කිරීම සඳහා තමයි ඒක තහනම් කරලා තියෙන්නේ. ඒ හින්දා අනිත් ඩෙරිවේටිව්ස් උත් ඒ හින්දාම කන්ට්‍රෝල් වෙලා තියෙනවා. ඒ කම්පැනිස් වල ලොකු කම්පැනිස් වල ඇනුවල් රිපෝට්ස් අරන් බලන්න. ඒ කට්ටිය සොප්ස් කරලා තියෙනවා. ඒ ඇනුවල් රිපෝට්ස් වල කියලා තියෙනවා. සමහර සොප්ස් හින්දා පාඩු වෙන්නත් පුළුවන් නේද? නේද? දැන් මම හිතුවට පොලි අනුපාතික 15යි කියලා බැරිවත් පොලි අනුපාතික ඉහළ ගියොත් සොප් එක කරලා තිබ්බොත් සොප් එක නිසා පාඩු සිද්ධ වෙන්නත් පුළුවන් නේද? එහෙම නේද? නිසා උත්පන්න උපකරණ ගාදී ගොඩක් පරිස්සමෙන් කරන්න ඕන. ඔයා හිතන දේ මුන් නැත්තම් විශාල වශයෙන් ආපහු අනිත් පැත්තට පාඩු සිද්ධ වෙන්නත් පුළුවන්. වාසියක් බලාපොරොත්තුෙන් ගියාට පාඩුවක් වෙන්නත් පුළුවන් අන්තිමට. නිසා මේ හැම දෙයකම මොනවද දැනගන්න ඕනේ නැත්තට. පළවෙනි දේ මොකක්ද? මොකක්ද දැනගත යුතු දේ? වෙළඳපොළ වල ගැන. සාරු ආර්ථික විද්‍යාව දැනගන්න ඕනේ. සාරු ආර්ථික විද්‍යාවෙන් තමයි ඉගෙන ගන්නේ අනාගතයේ වෙළඳපොළ වෙන දේවල්. පොලි අනුපාතික ඉහළයිද පහළයිද විදේශ විනිමය අනුපාතිකය අප්‍රමාණ වේද අධිප්‍රමාණ වේද අපි හැම දෙයක් ඉගෙන ගන්නේ සාරු ආර්ථික විද්‍යාවෙන් නේද? සාරු ආර්ථික විද්‍යාව හරියට දන්නවා නම් මේ දේවල් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අර බුදුහාඳුරන තිබ්බා කිව්ව අර කද පුබ්බේ ඒවාසනස ඥානෙ නේද? ඉදිරිය දැකීමේ ඥානය තියෙනවා නම් ඒක කරන්න පුළුවන්. නැත්නම් සාරු ආර්ථික විද්‍යාව දැනගත යුතුයි. උත්පන්න කරන්න කලින්. ඒකයි මම කියේ ෆයිනෑන්ස් ඉගෙන ගන්නවා නම් ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ සාරු ආර්ථික විද්‍යාව, ඊළඟට දැනගන්න ඕනේ මැත්ස්, ගණිතය, ඊළඟට accounting. ඒ තුන තමයි දැනගන්න ඕනේ ෆයිනෑන්ස් කරනවා. ඒතර ෆයිනෑන්ස් මැනේජර් කෙනෙක් වෙනවා ඊට අමතරව ස්ටැටිස්ටික් දැනගන්නත් ඕනේ. ඒතර ෆයිනෑන්ස් මැනේජර් කෙනෙක් වෙනවා නම් මේ සබ්ජෙක්ට්ස් අතර හොඳින් දැනගත යුතුමයි. හරි. ඒතර ඉන්ටරෙස්ට් රේට්ස් සම්බන්ධයෙන් මේ ටික දැනගත්තාම ඇති මොනවා හරි ප්‍රශ්න තියෙනවා. මේකෙත් මෙතෙක් කල් එක්සෑම් එකේ ගණන් හදන්න ඇවිල්ලා නැහැ. එක්සෑම් එකේ ඇවිල්ලා තියෙන එකම ප්‍රශ්නේ තමයි ඉන්ටරෙස්ට් රේට්ස් ඔෆ් යනු කුමක්ද කියන එක විතරයි. එහෙම කවුද ලියන්න පුළුවන් නේද?
interest rate swap කරන කුමක්ද කියලා කිව්වොත් මොකද උත්තරේ? interest rate swap කරන කුමක්ද කියලා කිව්වොත් මොකද උත්තරේ? මොකද උත්තරේ? ලකුණු 5ක ප්‍රශ්නයක්. මොකද උත්තරේ ඔකට? උත්තරයක් නැද්ද? අනාගතයේදී පොළි අනුපාතය වෙනස් වේ කල්පනා කරමින් එහෙම ඕනේ නැහැ. කෙටි උත්තරය දුන්න. පාර්ශවයන් දෙකක් අතර ඇති කරගන්නා ඉන්ට්‍රස්ට් එක සම්බන්ධ කිවිසුමක් අවදානම් සම්බන්ධව නෑ. වැඩිම සරලම උත්තරේ තමයි දෙපාර්ශවයක් අතර කිසියම් අනාගත දිනයන්හිදී පොලි අනුපාතිකයන් හුවමාරු කර ගැනීම පොලි අනුපාතික කියන්නේ පොලි හුවමාරු කර ගැනීම සඳහා ඇති කරගන්නා ගිවිසුමක් තමයි පොලි අනුපාත හුවමාරු ගිවිසුමක් කියලා කියන්නේ. දෙපාර්ශවයක් අතර කිසියම් අනාගත දිනයන්හිදී පොලියක් හුවමාරු කර ගැනීම සඳහා ඇති කරගන්නා ගිවිසුම් තමයි පොලි අනුපාත හුවමාරු ගිවිසුම් කියන්නේ. ඊට පස්සේ ඔකට ලියන්න ඕනේ පොලි අනුපාත හුවමාරු ගිවිසුම් වර්ග දෙකක් තිබෙනවා. පොලි අනුපාත ගිවිසුම් වර්ග දෙකක් තියෙනවා. පළවෙනි වර්ගය තමයි ස්ථිර ගෙවීම් විචලන ලැබීම්. දෙවෙනි වර්ගය තමයි විචලන ලැබීම් ස්ථිර ගෙවීම්. ඒ කියන්නේ පැත්ත. ඒක ටික තමයි ලියන්න ඕන උත්තරේ. පැහැදිලිද? ඒතර පොලි අනුපාත හුවමාරු ගිවිසුම් වර්ග කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. ස්ථිර ගෙවීම් විචලන ලැබීම්. අනිත් පැත්ත ගත්තොත් ස්ථිර ලැබීම් විචලන ගෙවීම් නේද? මම දැන් මොකක් හරි පැටලුවාද මන්ද? අර කැරින් පැත්ත ලියන්න ඕනේ. පැහැදිලිද? එකක් ස්ථිර එකක් විචලන. එකක් ලැබෙන්න ඕනේ එකක් ගෙවන්න ඕනේ. ඒක ටික තමයි ලියන්න තියෙන්නේ ලකුණු 5ක උත්තරේ. පාස් පේපර්ස් වලුවත් පේනවා ඇති නිතරම අහලා තිනවා පොලි අනුපාත හුවමාරු ගිවිසුම් යනු කුමක්ද කියලා. එච්චරයි අහන්නේ. ගණන් ඇවිල්ලා නැහැ එක්සෑම් එකට. ගානක් ආවත් හරිම ලේසියි. දැන් මම අපි හදපු වගේ ගානක් තමයි ඉන්න ඕනේ. නැත්නම් මේ වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන් මේ සැර එක්සෑම් එකේදී ඔයාට මම අපි කිව්වා වගේ 100ට වාට තියෙනවා ස්ථිර පොලියක් සහිත බැංකු ණයක් ඔයාට පේනවා අනාගතයේ පොලි අනුපාතික 15යි කියලා මේ අවදානම් මගහරවා ගැනීම සඳහා භාවිතා කරන්න පුළුවන් ව්‍යුත්පන්න උපකරණ වර්ගයේ කුමක්ද එසේනම් මේක පැහැදිලි කරන්න කිව්වොත් උත්තරේ මොකක්ද අපි දැන් කතා කරමු interest rate swap එකක් පොලි අනුපාත හුවමාරු ගිවිසුමක් ඇති කරගන්න ඕන ගිවිසුම මොකක්ද? මොකද ඇති කරගන්න ගිවිසුම? ස්ථිර ලැබීම් විචලන ගෙවීම් නේද? එවලද? ඇති කරගන්න ඕනේ ස්ථිර ලැබීම් විචලන ගෙවීම් පොලි අනුපාතික හුවමාරු ගිවිසුමක්. එච්චර ලකුණු 5ක් හම්බුනා නිකම්. ඒ වගේ ප්‍රශ්නයක් තමයි එක්සෑම් එකේ එන්න පුළුවන්. හරි පැහැදිලිද? පැහැදිලි නැද්ද? පොලි අනුපාත හුවමාරු ගිවිසුමක් කියන්නේ දෙපාර්ශ්වයක් අතර කිසියම් අනාගත දිනයන්හි ඇති කරගන්නා ලබන පොලි හුවමාරු කර ගැනීම සඳහා ඇති කරගන්නා ගිවිසුම. අනාගත දිනයන්හි පොලි හුවමාරු කර ගැනීම සඳහා ඇති කරගන්නා ගිවිසුමක් තමයි පොලි අනුපාත හුවමාරු ගිවිසුමක් කියලා කියන්නේ. ඕනනම් කියන්න පුළුවන් පොලි අනුපාත හුවමාරු ගිවිසුම් දිගු කාලින ගිවිසුම් ඊළඟ ලියන්න පුළුවන් ගිවිසුම් වර්ග දෙකයි අර මම කියපු දේ ස්ථිර ගෙවීම් විචලන ලැබීම් ස්ථිර ලැබීම් විචලන ගෙවීම් කියලා හුවමාරු වර්ග ගිවිසුම් දෙකක් තියෙනවා කියලා ලිව්වම පැහැදිලිද? ගණන් එන්නේ නැහැ එක්සෑම් එකට. අහන් ඇහුවොත් ඉන්නේ ඒ වගේ විස්තර කරන්න තමයි ඉන්නේ. හරි සර්. වැඩි ගානක් આવත් බොහෝ විට එන්නේ ව්‍යුත්පන්න වලින් ඉදිරි ගිවිසුම් සහ මනාප ගිවිසුම් වලින් තමයි ගානක් આવත් අනිත් ඒවායින් ගණන් එන්නේ නැහැ. ඊළඟට තව ගිවිසුම් වර්ගයක් තියෙනවා ඉදිරි අනුපාත ගිවිසුම් කියලා වර්ගයක්. ඉදිරි අනුපාත ගිවිසුම් ගත්තොත් එකත් ලංකාවේ නැති ගිවිසුම් වර්ගයක්. ඉංග්‍රීසියෙන් කියන forward rate agreement කියලා. අර මේ විනිමය අනුපාත හුවමාරු ගිවිසුම නේද ඊළඟට කරන්න තියෙන්නේ? මොකක්ද තේරුනේ? ඒ කියන්නේ හුවමාරු ගිවිසුම් වර්ග දෙකක් කියවනේ අපි. ඔව් තව එකක් තියෙනවා මම පස්සේ කරන්න. අද කරන්න වෙලා මදි එක මම කරේ නැත්තේ. ඒ නිසා තමයි ඉදිරි අනුපාත ගිවිසුම් කට ආවේ. ඊළඟ සතියේ අපි කතා කරමු විනිමය හුවමාරු ගිවිසුම් කියන්නේ. හරි සර්. ඉදිරි අනුපාත ගිවිසුමුත් තියෙන පොලි අනුපාත සම්බන්ධයෙන්ම තමයි මේක නිර්වචනය කරොත් නිශ්චිත පොලි අනුපාතයකට කිසියම් අනාගත දවසකදී ණයක් ලබා ගැනීමට හෝ ණයක් ලබා දීමට ඇති කරගන්නා ගිවිසුම් වලට තමයි ඉදිරි අනුපාත ගිවිසුම් කියලා කියන්නේ. කොහොමද නිර්වචනය කරන්නේ? කිසියම් අනාගත දිනයකදී
නිශ්චිත පොලි අනුපාතයකට ණයක් ලබා ගැනීමට හෝ ණයක් ලබා දීමට ඇති කර ගන්නා ගිවිසුම් තමයි forward rate agreement නැත්නම් ඉදිරි අනුපාත ගිවිසුම් කියලා කියන්නේ. මේකට අපි කෙටියෙන් කියන FRA ගිවිසුම් කියලා. FRA ගිවිසුම් කියලා කියනවා. මේකෙත් මෙතෙක් කල ගණන් ඇවිල්ලා නැහැ. ඉන්නේ නිර්වචනය කරන තමයි බොහෝ විට ඉන්නේ. ඉදිරි අනුපාත ගිවිසුමක් යන කුමක්ද කියලා හෙව්වොත් ලියන්න ඕනේ. කිසියම් අනාගත දිනයකදී නිශ්චිත පොලි අනුපාතයකට ණයක් ලබා ගැනීමට හෝ ණයක් ලබා දීමට ඇති කර ගන්නා ගිවිසුමක් කියලා. එතකොට මේ ඉදිරි අනුපාත ගිවිසුම් ගත්තොත් 100%ක්ම සිද්ධ වෙන්නේ මුදලින් පියවීමක් විතරයි. මොකද්ද මුදලින් පියවීම කියලා කිව්වේ අපි කලින් කතා කරා. මොකද්ද මුදලින් පියවීම කියලා කිව්වේ? මොකද්ද මුදලින් පියවීම කියලා කිව්වේ? ලාභය හෝ පාඩුව විතරක් හුවමාරු කර ගැනීම විතරයි වෙන්නේ. එහෙනම් ඇත්තට ණයක් ලබා ගැනීමක් හෝ ණයක් ලබා දීමක් සිද්ධ වෙනවද? ණයක් ලබා දීමක් හෝ ණයක් ලබා ගැනීමක් ඇත්තටම සිද්ධ වෙන්නේ නැහැ. ඒ අවස්ථාවේ තියෙන ලාභය හෝ පාඩුව හුවමාරු කර ගැනීමක් විතරයි මෙතනදී සිද්ධ වෙන්නේ. අපි හිතමු අද ඉඳලා තව මාස 3ක් ගියාට පස්සේ මම ණයක් ගන්න හිතන් ඉන්නවා. මට තියෙන අවදානම මොකක්ද? මම අද නෙමෙයි ණයක් ගන්න හිතන් ඉන්නේ. අද ඉඳලා මාස 3ක් ගියාට පස්සේ තමයි මට ණයක් ගන්න ඕනේ. මට තියෙන අවදානම මොකක්ද? ඉන්ට්‍රස්ට් රේට් එක වැඩි වෙයි කියන්නේ. ඔව් අද පොලි අනුපාතික 10% නම් තව මාස 3කින් 12ක් වුණොත් මට 2%ක පාඩුවක් සිද්ධ වෙන්න පුළුවන් නේද? ඒක තමයි මට තියෙන අවදානම. ඒ වගේම අනිත් පැත්තට ගත්තොත් අද ඉඳලා මාස 3ක් ගියාට පස්සේ මම ණයක් ලබා දෙන්න හිතන් ඉන්නේ. මට තියෙන අවදානම මොකක්ද? ඒක අඩු වෙයි කියන්නේ. අඩු වෙයි. දැන් අද 10ක් තියෙන එක 8ක් වුණොත් මට අද දුන්නා නම් 10ට දෙන්න තිබ්බා. තව මාස 3කින් දෙන නිසා මට දෙන්න වෙන්නේ 8කට. ඉතින් එතන 2%ක පාඩුවක් සිද්ධ වෙන්න පුළුවන්. ඒක තමයි මට තියෙන අවදානම. ඒතර මේ අවදානම මගහරවා ගැනීම සඳහා තමයි ඉදිරි අනුපාත ගිවිසුම් අපි භාවිතා කරන්නේ. ප්‍රායෝගිකව අපි භාවිතා කරන නිසා. අද නෙමෙයි අනාගතේ ණයක් ලබා දෙන්නකොට සෝ අනාගතේ ණයක් ලබා ගැනීමට යාමේදී මතුවන අවදානම මගහරවා ගැනීම තමයි මේකෙන් සිද්ධ වෙන්නේ. මෙතෙන්දී ණයක් ලබා ගන්නා පාර්ශවයේ දිගු පාර්ශවය හැටියට හඳුන්වනවා. ණයක් ලබා ගන්න හැට මොකක්ද අපි කියන්නේ? දිගු පාර්ශවය. ණයක් ලබා දෙන පාර්ශවය කෙටි පාර්ශවය හැටියට හඳුන්වනවා. ඒතර ලොං කියලා කියන්නේ ණයක් ලබා ගන්න යන පුද්ගලයා, ෂෝට් කියලා කියන්නේ ණයක් ලබා දෙන පුද්ගලයා. ඒක පැහැදිලි නේද? මොකද එක්සෑම් එකට අහුවත් අහන්නේ මොනවා? තාචුට්ටක් බලමු. අපි හිතමු උදාහරණයක් අරගෙන හිතමු මම තමයි මම එකඟ වුණා අද ඉඳලා මාස 3ක් ගියාට පස්සේ වෙළඳපොලේ කීයක් වුණත් 105 බැගින් මිලියනයක් ණයට ගන්න. 105 බැගින් මිලියනයක් ණයට ගන්න. ඒ තමයි ඒක. මම ඉදිරි අනුපාත ගිවිසුමකට ආවා. අද ඉඳලා මාස 3ක් ගියාට පස්සේ 105 බැගින් මිලියනයක් ණයට ගන්න. මාකෙන් ගොඩ. එවන මට තියෙන අයිතිය මොකක්ද? මට තියෙන වාක්‍යය මොකක්ද? මට තියෙන වාක්‍යයක් කැමති නැත්නම් අකමැති නැත්නම් ගිවිසුම ක්‍රියාත්මක කරන්න ඕනේ. මට තියෙන වාක්‍යය මොකක්ද? මට තියෙන වාක්‍යය. කාටද කියන්න පුළුවන්? 105 ගානේ මිලදී ගන්න. 105 ගානේ අද ඉඳලා මාස 3ක් ගියාට පස්සේ ණයක් ගන්න ඕනේ. මිලදී ගැනීම නෙමෙයි මම කරන්නේ. ණයක් ගන්නවා. එතකොට මේ ණය ගන්නේ අවුරුද්දකදී අවුරුද්දක ණයක් ගන්න ඕනේ. අද ඉඳලා මාස 3ක් ගියාට පස්සේ වෙළඳපොලේ පොලි අනුපාතිකයේ 7%යි. දැන් මට ලාභයක්ද පාඩුවක් තියෙන්නේ? ලාභයක් තියෙනවා. ඔව් වෙළඳපොලේ 7%ක් වුණත් මට 105 බැගින් ණය ගන්න පුළුවන් නේද? මම දිගු පාර්ශවය. කෙටි පාර්ශවයට තියෙන්නේ මොකක්ද? පාඩුවක්. එහෙමනම් කවුරු කාට සල්ලි ගෙවිය යුතුද? මම කිව්වා පොලි අනුපාත හුවමාරු ගිවිසුම් ඉදිරි අනුපාත ගිවිසුම් ගත්තොත් 100%ක් මුදලින් පියවීමක් සිද්ධ වෙයි. මොකද මේ මුදලින් පියවීම කියලා කිව්වේ මම ඇත්තටම මෙහෙම ණයක් ගන්න යන්නේ නැහැ. එහෙනම් මට මොකද්ද වෙන්නේ මෙතන? කෙටි පාර්ශවයෙන් දිගු පාර්ශවයට අතිරික්ත ගෙවනවා නේද? පාඩු. වෙනස ගෙවනවා නේද?
වෙනස කොච්චරක් තියෙනවද? මෙතන වෙනස කොච්චරක් තියෙනවද? 2 2ක්. තියෙනවා. ඒකේ තියෙන මිලියනයක් කොච්චර කාලයකටද අවුරුද්දකට ණය ගන්නද? මේ වෙනස තමයි මට කියවන්නේ. පැහැදිලිද? පැහැදිලි නේද? මේ තමයි ලාභය මට. මට වෙච්ච ලාභේ අනිත් පාර්ශ්වය මට ගෙවනවා. පැහැදිලිද? ඒතර මේ වගේ ගිවිසුම් වල තමයි ඉදිරි අනුපාත ගිවිසුම් කියලා කියන්නේ. පැහැදිලි නැද්ද? පැහැදිලි සර්. හරි. එක්සෑම් එකේ ගණන් හදන්න ඉන්නේ නැහැ. මම මේ උදාහරණයක් කිව්වේ. මේ වගේ දේවල් අපිට ප්‍රායෝගිකව ලංකාවේ භාවිත වෙන්නේ නැහැ අනික. ඉදිරි අනුපාත ගිවිසුම් වලදී වෙන්නේ කිසියම් අනාගත දවසකදී නිශ්චිත පොලියකට ණයක් ලබා ගැනීමට හෝ ණයක් ලබා දීමට ඇති කර ගන්නා ගිවිසුම් තමයි ඉදිරි අනුපාත ගිවිසුම් කියලා කියන්නේ. මෙතෙන්දී ණයක් ලබා ගන්නා පාර්ශ්වය දිගු පාර්ශ්වය වෙනවා. ණයක් ලබා දෙන පාර්ශ්වය කෙටි පාර්ශ්වය වෙනවා. මෙතෙන්දී මුදලින් හෝමාරුවක් මුදල් හෝමාරුවක් විතරයි මුදලින් පියවීමක් විතරයි වෙන්නේ. ඒ කියන්නේ ලාභය හෝ පාඩුව හෝමාරු කර ගැනීමක් විතරයි වෙන්නේ. හරි. මෙහෙම ප්‍රශ්නයක් කිව්වොත් මොකද උත්තරේ? සර් චූටි දෙයක්. සර් දැන් මෙතනදී දැන් අපි මාස 3කින් පස්සේ 1 මිලියන් ලෝන් එකක් ගන්නවා කියලා ඇග්‍රීමන්ට් එකක් යනවනේ. දැන් අපිට ඇත්තටම 1 මිලියන් රික්වයර්මන්ට් එකක් තිබ්බට සර් ඉතින් අපිට මෙතනදී ඇත්තටම අපිට 1 මිලියන් හම්බ වෙන්නේ නැහැ නේ අපිට ඒ ඉන්ට්‍රස්ට් පෝෂන් එක විතරනේ අපිට හම්බෙන්නේ. ඔව්. එතකොට අපේ රික්වයර්මන්ට් එක කොහොමද ෆුල් වෙන්නේ? රික්වයර්මන්ට් එකක් තියෙනවද ඒකම? දැන් මෙතෙන්දී අපිට 2% කරා ගෙවනවනේ. ඔව්. ඊට පස්සේ මාකට් එකට ගිහලා 1 මිලියන් ගන්නවා. කීය ගන්න ගන්න වෙන්නේ? 7 ගානේ. 7 ගානේ. 7 ගානේ ගත්තට ඇත්තම කොස්ට් එක කීයද? ආයි. අර දෙකක් කම්බිනින් කරගෙන 5ක් වෙනවා නේද? 5ක්. ඔව්. ඒක තමයි ඇත්තටම සිද්ධ වෙන්නේ. ඇත්තම රික්වයර්මන්ට් එකක් තියෙනවා මාකට් එකට ගිහලා ණය ගන්න ඕනේ. නමුත් අර වැඩි වෙච්ච පොලි වාට අනිත් එක්ක නෑ ගෙවනවා. ඒකයි වෙන්නේ. හරි හරි. පැහැදිලිද? හරි පැහැදිලි. ඒකයි මුදලින් පියවීම එකදී සිද්ධ මුදලින් පියවීම නිසා මගේ ඇත්ත කොස්ට් එක ආයේ 5% වෙනවා. ඒකයි වෙන්නේ. හරි පැහැදිලිද? අපි දැන් හිතමු මම සමපේක්ෂකෙක්. දැන් මට මෙහෙම ණයක් ගැනීම හෝ ණයක් ලබා දීමේ අවශ්‍යතාවයක් නැහැ. මම සමපේක්ෂකෙක්. මට හිතෙනවා අනාගතයේ පොලි අනුපාතික 15යි කියලා. මම ඉදිරි අනුපාත ගිවිසුම් වල කෙටි පාර්ශ්වය වෙනවද දිගු පාර්ශ්වය වෙනවද කියලා කල්පනා කරලා කියන්න බෑ. මම හිතනවා අනාගතයේ පොලි අනුපාතික වගේ 15යි කියලා නේද? අපි හිතමු අලුතෙන් හිතමු. මම හිතනවා අනාගතයේ පොලි අනුපාතික 15යි කියලා. ඉතින් අනාගතයේ පොලි අනුපාතික 15යි කියලා. මම මොන වගේ ප්‍රාගිවිසුමක් ඇති කරගත යුතුද? ඒ කියන්නේ ප්‍රශ්න. ප්‍රාගිවිසුම වර්ග දෙකයි. දිගු පාර්ශවය, කෙටි පාර්ශවය. දිගු පාර්ශවය කිව්වේ ණය ලබා දෙන පාර්ශවය, කෙටි පාර්ශවය කිව්වේ ණය ලබා දිගු පාර්ශවය කිව්වේ ණය ලබා ගන්නා පාර්ශවය, කෙටි පාර්ශවය කිව්වේ ණය ලබා දෙන පාර්ශවය. පටලවා ගන්න එපා. දිගු කියන්නේ ණය ලබා ගන්නා එක්කන, කෙටි කිව්වේ ණය ලබා දෙන එක්කන. සාමාන්‍යයෙන් හම්බෙන එක්කන තමයි දිගු පාර්ශවය වෙන්නේ. එහෙමනම් මම මොන වගේ ප්‍රාගිවිසුමක් ඇති කරගන්න ඕනේ? දිගු එකක්ද කෙටි එකක්ද? කෙටි එකක්. අනාගතයේ පොලි අනුපාතික 15 යනවා නම් අනිවාර්යෙන්ම මම ඇති කරගන්න ඕනේ කෙටි ගිවිසුමක්. ඇයි? ඉන්ට්‍රස්ට් එක අද තියෙන රේට් එකට දෙන්න පුළුවන් ෆියුචර් එකේදී ලෝන් එක. මට අනාගතයේ වෙළඳපොලේ පොලි අනුපාතික 15 ගියත් අර මං කලින් එකඟ වෙච්ච ගානට මට ණය ලබා දෙන්න පුළුවන් නේද? ඒ නිසා මම ඒ වෙලාවට ඇති කරගන්න ඕනේ කෙටි ගිවිසුම. පැහැදිලිද? ඒක තමයි සමපේක්ෂණය කියලා කියන්නේ. ප්‍රාවලන සමපේක්ෂණය කරන්න පුළුවන්. ලංකාවේ කරන්න දුන්නේ නැතුණාට අනිත් රටවල ඒක කරනවා. හරි. ඒතර ප්‍රා සම්බන්ධයෙන් මේ ටික දැනගත්තාම ඇති මොනවාරි ප්‍රශ්න තියෙනවද? මොනවාරි ප්‍රශ්න තියෙනවද? ඇත්තටම කියනවනම් මේකෙදි මුකුත් දැනගන්න ඕනේ නිර්වචනය විතරයි අදගත් වෙන්නේ. මම නිර්වචනය කිව්වේ කිසියම් අනාගත දවසකදී නිශ්චිත පොලියකට ණයක් ලබා ගැනීමට හෝ ණයක් ලබා දීමට ඇති කර ගන්නා ගිවිසුම් තමයි ප්‍රා කියලා කිව්වේ. ණයක් ලබා ගන්නා පාර්ශ්වය දිගු පාර්ශ්වය ණයක් ලබා දෙන පාර්ශ්වය කෙටි පාර්ශ්වය වෙනවා. ඕනනම් කියන්න පුළුවන් අනාගතයේ පොලි අනුපාතික ඉහළ යනවා නම් දිගු ගිවිසුමකුත් අනාගතයේ පොලි අනුපාතික පහළ යනවා නම් කෙටි ගිවිසුමකුත් ඇති කරගත යුතුයි. ඔය ටික දන්නවා නම් හොඳටම ඇති. පැහැදිලිද? හැබැයි කිසිම දෙයක් කටපාඩම් කරන්න නැතුව පොඩ්ඩක් අවබෝධයෙන් මතක තියාගන්න නැත්නම් එක්සෑම් එකේදී පැටලෙන්න පුළුවන්. හරි. එහෙනම් අපි දැන් ව්‍යුත්පන්න කියා ඉගෙන ගත්තා. මතක් කරොත් මුලින්ම ඉගෙන ගත්තා මොන ගිවිසුම්ද ඉගෙන ගත්තේ? මුලින්ම ඉගෙන ගත්තා ඉදිරි ගිවිසුම්, ඊළඟට අනාගත ගිවිසුම්, ඊළඟ අද ඉගෙන ගත්තා අනාගත ගිවිසුම්, පොලි අනුපාත හෝමාර ගිවිසුම්, ඉදිරි අනුපාත ගිවිසුම්. තව එකයි අපි ඉගෙන ගන්න තියෙන්නේ විනිමය හෝමාර ගිවිසුම් විතරයි ඉගෙන ගන්න තියෙන්නේ. අපි යන විනිමය හෝමාර ගිවිසුම් අපි ඊළඟ සතියේ කතා කරමු. මොන හරි ප්‍රශ්න තියෙනවද ව්‍යුත්පන්න සම්බන්ධ? ව්‍යුත්පන්න කියන්නේ බොහෝ විට එක්සෑම් එකේ ලකුණු 10ක විතර ප්‍රශ්නයක්. දැන්ට පාස් පේපර්ස් බැලුවද?
past papers බැලුවද? බැලුවද නැද්ද? බයෙන් එපා ප්‍රශ්න අහන්නේ past papers බැලුවද? දැන් මම බැලුවද කියලා ඇහුවේ past papers තියෙනවද හැමෝම ගා? past papers තියෙනවද නැද්ද? තියෙනවා. past papers තියෙනවා නම් අඩුම ගානේ අන්තිම අවුරුදු 5 past papers ටික අරගෙන දැන් හදන්න බලන්න. දැන් හදන්න මම හිතන්නේ හැමෝටම දැන් ලකුණු 60ක් විතර ගන්න පුළුවන් මට්ටමක ඉන්නවා. ලකුණු 45 ගන්න ඕනේ දැන්ටත් 60ක් ගන්න පුළුවන්. නිසා ඒ ටික 60ක් හෝ 70ක් අතර ප්‍රමාණයක් දැන්ටමත් ගන්න පුළුවන්. නිසා තනියෙන් හදන්න බලන්න. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කියන්න. පේනවා ඊළඟ සතියේ ව්‍යුත්පන්න ඉවර කළා ස්ථිර ආදායම් සුරුකුම්පත් කියන පාඩම නැවත පටන් ගමු. එහෙනම් අපි අදට පන්තිය නවත්තමු. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මාර බං කිව්වාගේ ඊමේල් එකක් එවන්න. කවුරු හරි මගෙන් එක දවසක් ඇහුවා ප්‍රශ්නයක් අහලා තිබ්බා ඉන්නවත් දැන් නෑ මෙතන. ඔය අහලා තිබ්බා interest rate parity සහ cover interest rate parity අහපු එකන ඉන්නවද මෙතන? interest rate parity සහ cover interest rate parity අතර වෙනස අහපු එකන ඉන්නවද? නෑ නේද? පේන මම අර උත්තරේ යවන්නම්. හරි කවන්නේ. අපි ඊළඟ දවසේ ඊට ටික කතා කරමු. අදට එතන මෙතනින් නවත්තමු පන්ති.